නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. අයිබෝවන් ඔබට දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අවිදු අඳුර දුරු කරන යාත්‍රා වැඩසටහන මෙසේ අපි ආරම්භ කරනවා. හැමදාමත් සොඳ දවසේ අපි ඔබව සුපුරුදු විදියට මුණ ගැහෙනවා. අදත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ටිකක් වෙනස් ආකාරයේ කතා බහකට යන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ මාතෘකාව ගැන ඔබට යම් පැහැදිලි කිරීමක් කරනවා නම් බෞද්ධ ජීවන ක්‍රමයක් බෞද්ධ දර්ශනයෙන් අපිට මුණ ගැහෙනවාද හමු වෙනවාද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ඔබට වටේවි විශේෂයෙන්ම මෙතෙක් කල් හිතාගෙන හිටපු සමහර අදහස් පිළිබඳව යම් වෙනස් අදහස් ඔබට මතුවෙන්නට පුළුවන්. ඔබේ අදහස් කොයි වගේද කියන කාරණාවත් හිතමින් කල්පනා කරමින් මේ සාකච්ඡාව තුළ ප්‍රශ්න කරන්නට කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා කියන කාරණාවත් සිහිපත් කරමින් තමයි අද දවසේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අපි අද දවසේ තමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළා රාජගිරිය සදහම් සෙවණ වාසී අවසරයි පූජ්‍යතුලේ රතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපි හඳුනන වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්නට ඇරයුම් ලබා දුන්නා නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහන නාවිබුවන්. ඒ සමගම අපි ආරාධනා කළා රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිල්ෂාන් මනෝජ් රාජපක්ෂ ආචාර්යතුමන්ට ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහන වෙනුවෙන්. අපේ හඳුන්නේ දැන් මේ අපි කතා බහ කරන්න සූදානම් වෙන කාරණාව පිළිබඳව ටිකක් වෙනස් විදිහේ අදහසක් තමයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම මේ බුදුදහම පිළිබඳව අපිට අහන්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මහා සංඝරත්නයන්නේ අපේ හාමුදුරන් වහන්සේලාගෙන්. හැබැයි මේ සමහර අවස්ථාවලදී සමහර තැන්වලදී සමහර නිකායන් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වනවාසී වෙන්න පුළුවන්, ග්‍රාමවාසී වෙන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේලා දේශනා කරන යම් කාරණාත් එක්ක අපිට ඇහෙන ධර්මයේ ටිකක් වෙනස් පැතිකඩයකින් තමයි අහන්න ලැබෙන්නේ. මේකේ නිවැරදි තැන මොකක්ද? එහෙම නැත්නම් මේ අපේ සමාජ රටාවට ගිහි සමාජයට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා කොහොමද? මෙන්න මේ කියන කාරණාත් එක්ක කතා කරනකොට විශේෂයෙන්ම අපිට අහන්න ලැබෙන්නේ දුක පිළිබඳව. මේ සංසාරයෙන් එතර වෙන්න උන්වහන්සේ දේශනා කරපු කාරණා තමයි අපිට අහන්න ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා අපිට කියන්නෙම දුක පමණයි කියන කාරණා වගේ මේ වගේ කාරණා බොහොමයක් තියෙනවා. මේක නිසා මෙතන යම් පැහැදිලි කිරීමක් කරගෙන අද සාකච්ඡාව අපි ඉදිරියට ගියොත් හොඳයි කියලායි අපේ අදහස. මම හිතන්නේ අද සාකච්ඡාවට පැමිණි යලිත් සහ දිල්ෂාන් දෙන්නම යම් කිසි පැහැදිලි කිරීමක් කරයි. ඒ වගේම මම ඔබ අහන ප්‍රශ්න ගත්තොත් දැන් බුද්ධ ආගම කිව්වම අපි මිනිස්සුන් අපි විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මහාචාර්යවරු උගත්තු විවිධ අදහස් පළ කරනවා. එතකොට ඒ අදහස් තියෙන විශ්වවිද්‍යාල විභාග ලියන්න සාකච්ඡා කරා. එතකොට අර මිනිස්සුන්ගේ ඔළුවට බුද්ධ ආගම කියලා ගියපු දෙයක් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙන මෙන්න මේ වගේ අදහසක් කියලා කිව්වොත් මං හිතන්නේ අපි ඒක කොහොමද නිවැරදි කරගන්නේ? ඒ කියන්නේ දැන් අපි සරලව ගත්තොත් මේ සංසාරේ හරිම භයානකයි. සසර දුක. මේ සසර දුකෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ? මේ ලෞකික ලෝකයේ වින්දනය බොරුවක්. මේකෙන් අපට ඇති වැඩක් නැහැ. වගේ අපි එහෙම ගත්තොත් එහෙම ඒ වගේ දේශනා ගොඩක් තියෙනවා. ඒතර අපිට ඒක ඇහෙනවා. ඒකෙන් නිදහස් වීම සඳහා අපි වෙරවීරිය කරන්න ඕන. මේ ලෞකික ආශාවන් මත පදනම් වූ ලෝකයෙන් නිදහස් වෙන්න. එතකොට දැන් එහෙම හිතනකොට දැන් අපේ ලෝකෙ මිනිස්සු හම්බ කරගෙන තරඟ කරගෙන ගෙවල් හදාගෙන ව්‍යාපාර කරගෙන දැවැන්ත නගර හදාගෙන යන සමාජයක් තියෙනවා. ඒ සමාජයට මේ කියන චින්තනය කොච්චර බලපෑමක් තියෙනවද? ඒ වගේම ලෞකික ලෝකයේ අද තියෙන වියවුල අද ගතොත් වියවුලක් ගත්තොත් අද සංවර්ධනයේ වියවුලක් ජීවන ක්‍රමයේ වියවුලක්
අපි ගත්තොත් විශාල පාරිසරික අර්බුදයක්, විශාල කොන්ක්‍රීට් නගර බිහි වෙලා තියෙනවා. ගල් අඟුරු තෙල් පාවිච්චි කිරීම නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහලා තියෙනවා. ඒක අඩු කරේ නැත්නම් මේකෙන් භාගයක් විතර මැරෙයි කියලා කියනවා. දැන් පැතිරිච්ච කොරෝනා වගේ වසංගත වුණා. මේ කාලගුණ විපර්යාස වල ප්‍රතිඵලයක් කියලා කියන සමහර අය. ඉතින් මෙහෙම වාතාවරණයක් තුල මේ තියෙන මේ ලෞකික ලෝකයේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අර ආධ්‍යාත්මික චින්තනේ සසර දුකයි, සසරින් එතර වෙන්න ඕන, මේ බියකරු සසර අපි මේකේ එරිලා ඉන්නේ ඇයි? මේක ගොඩනගන්න අපි උත්සාහ කළ වැඩක් තියනවාද? මේක අපිට ගොඩ නැගුවොත් වැඩක් තියනවාද ඒක? මොකද අනිත්‍ය නම්, ඒක දුක්ඛදායක නම්, ඒකේ ඇයි අපි ඒක ගොඩනගන්න මහන්සි වෙන්නේ? අපි පුළුවන් තරම් මේ දුක්ඛදායක අහිතකර වාතාවරණයෙන් අපි නිදහස් වෙලා දැන් තියෙන ඊට එහා පැත්තට අපි ගමන් කරන්න ඕන නේද වගේ අදහසක් තමයි සමාජෙත් තියෙනවා ඒක. එතකොට යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඊට එහා පැත්තෙන් වැඩ කරනවා නම් ඒ මිනිස්සු ඒ වෙලාවේ ඒක සමාජ උමනාවක් විදිහට දකිනවා. දැන් මම්ම ගන්නකො. දැන් මම යම් සමාජ කාර්යභාරයක් කරලා තියෙන කෙනෙක්. මිනිස්සු ඒකටත් ගරු කරනවා, පිළිගන්නවා. හැබැයි ඕක නෙමෙයි හාමුදුරුවන්ගේ වැඩ කටයුත්ත. ඕව නෙමෙයි මේ භාවනා කළා සසරින් එතර වෙන්න දරන උත්සාහය තමයි වැදගත්. ඒකද ඔබ වහන්සේගේ බලාපොරොත්තුව නැත්තම් පිළිගැනීම බවට පත් වෙනවා. ඔව් ඒක තමයි දැන් අපි සාකච්ඡාවක් අද මේ යාත්‍රාව තුළ අපි කතා කරන්න යන්නේ මෙන්න මේකට අපි කොහොමද උත්තරයක් හොයාගන්නේ කියන එක. මේ වියවුලට කොහොමද අපි මිනිස්සුන්ගේ මේ ඔළුවේ තියෙන එක කියන්නේ සසර දුක නම්, සසර භයානක නම්, මේක අනිත්‍ය නම්, මේකේ ගත යුතු සාරයක් නැත්තම්, මේ අසාර වූ නිස්සාර දුක්ඛදායක කටුක මේ භයානක මේ සසර අපි කෙටි කරගන්න මහන්සි ගන්නවද? එහෙම නැත්තම් මේක තුල මේක හදා ගන්නවත් පුළුවන්ද අපට? දැන් අපේ හොඳන්නේ ඔබ වහන්සේ ඔහොම දේශනා කරනකොට, පැහැදිලි කරනකොට මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නැගෙනවා. දැන් අපේ නීතිතුමායි ආචාර්යතුමාගෙනුත් මම මේ පිළිබඳව තව ටිකක් අපි ඉදිරියේදී විමසමු. දැන් ඔබ වහන්සේ කියනවා මේ සසර දුකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක අපි මෙතෙන්ට එන්න ඕන කියන කාරණාව කියනවා. මේකමද ප්‍රායෝගිකවද සිද්ධ වෙන්නේ සමාජය තුළ? ඇත්තටම සමාජය තුළ ගත්තම භික්ෂුන් වහන්සේලාගේ ජන ජීවිතයේ පාසල් ගුරුවරු හැටියට රජයේ සේවය කරන අය ඉන්නවා. පන්සල් සාමාන්‍ය ලෞකික මිනිසුන්ගේ ආගමික කටයුතු ටික කරනවා. ඉතින් ඇත්තටම බැංකුවේ account හැමෝටම වගේ තියෙනවා. දේශපාලනය කරනවා. පාර්ලිමේන්තුවෙත් තියෙනවා වගේ. ඉතින් එහෙම ඒක භික්ෂු භූමිකාවට අයිති නැති එකක් නම් ඇයි මම එතන ඉන්නේ කියලා මිනිස්සු අහනවා. සමහර අය, හැමෝම නෙවෙයි. සමහර අය මට ගරු කරනවා, ඒක අගය කරනවා. ඒ මිනිස්සු දකිනවා ලංකාව ඇතුලේ සමාජීය වශයෙන් කැපකිරීමක් කරාට කමක් නැහැ කියලා හිතන මනසක් හැදිලා තියෙනවා. හැබැයි ඇත්තට මේ හැදුනට ඒක හරිද වැරදිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම හිතන්නේ අපි මේ තුන් දෙනාත් එක්ක කරන සාකච්ඡාවේදී ඇත්තටම මම දිල්ෂාන් මගේ සාකච්ඡාවක අද තමයි මට හම්බ වුණේ. අපි බලමු දිල්ෂාන් මේ බුද්ධ ධර්මයේ තුල දැන් මේ ලෝකයේ ඇති වෙලා තියෙන මහා දැවැන්ත පාරිසරික අර්බුදයක්, මිනිස් වර්ගයාට දරා ගන්න බැරි උෂ්ණත්වය, සාගර ජල මට්ටම ඉහළ යාම, කාලගුණ විපර්යාසය, කියන්නේ ඕන කාලයට වහින්නේ නැහැ, පා කාලයට වහිනවා, කාන්තාරකරණය, මේ වගේ මහ විශාල වියවුලක් ලෝකෙ ඉන්නේ. ලෙඩ රෝග, දුගීකම. ඉතින් මේවට අපි උත්තරයක් හොයන්න යන එක අර ධර්මයේ මූලික හරයෙන් ඔබට යන එකක්ද කියලා ඇහුවොත් අපි මං හිතන්නේ ඒ සංවාදය අපි පටන් ගමු කියලා. මම හිතන්නේ අපි ඒ සංවාදය මේ තරංග මේ අපි යන ගමන් නිකන් සැහැල්ලුවෙන් අපි මේ සාකච්ඡාව කතා කරමු. එමුණුත් අපි මේ මුලින්ම මේ අපේ නීතිඥතුමා විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී පොතක් ඔබ ඉදිරිපත් කරපු ලියපු කතුවරයෙක් බවටත් පත් වෙලා තිනවා. මේ පිළිබඳව යම් ලොකු අත්දැකීම් සහ ඒ කියන්නේ අධ්‍යයනය කිරීම බොහොමයක් කරලා තිනවා. මේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණාවත් එක්ක භික්ෂූන් වහන්සේ නමකට එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගමනක් යන පුද්ගලයන්ට මේ සමාජයේ මේ කියන දේවල් කැපද එහෙම නැත්නම් මේ ක්‍රමය හරිද මෙන්න මෙතෙන්ට යම් අදහසක් පොඩ්ඩක් එකතු කරන්නකො මුල්ම අවස්ථාවේදී. ඔව් දැන්
ආධ්‍යාත්මික ජීවිතය කියන එක සම්බන්ධයෙන් බෞද්ධ ආකල්පය මේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනා සම්පූර්ණයෙන් මේ සමාජය අතහැරලා ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා බණ භාවනා කරන එක තමයි ආධ්‍යාත්මික ජීවිතය කියන එක තමයි සාමාන්‍ය ආකල්පය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ආකල්පය ඇති වෙන්නේ සාමාන්‍යයෙන් මේ බහුතරයක් ධර්මදේශනා ඒ විදියට සිද්ධ වෙන හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාගේ නම තරංග. හැබැයි තරංග ආධ්‍යාත්මික ජීවිතයක් කියන එක මේ සම්පූර්ණයෙන් මේ ආරණ්‍යයකට ගිහිල්ලා සමාජය අතහැරලා ගිහිල්ලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා කියන එක මේ සමාජය තුලම ගිහියෙක් විදියට හෝ වේවා පැවිද්දෙක් විදියට මේ සමාජයේ තුලම කරන්න පුළුවන් දෙයක්. දැන් අපි උදාහරණයක් විදිහට අරගෙන බලමු. දැන් අනීපිටු සිටුතුමා සෝවන්. විශාකාව සෝවන් වුණා. නේ? දැන් විශාකාව සෝවන් වුණාට විශාකාව විවාහ වෙලා දරුවෝ 10 දෙනෙක් ලැබුණා ඇයට. ඇය බොහෝම සමෘද්ධිමත් ගිහි ජීවිතයක් ගත කරා. අනීපිටු සිටුතුමා ඒ කාලේ ඉඳපු මහා සිටුවරේ. අති දැවැන්ත පොහොසතෙක්. හැබැයි සෝවන් වෙලා හිටියේ. ඒ වගේ සීවලි හාමුදුරුවන්ගේ අම්මා සෝවන් වෙලා හිටියේ, තාත්තා සෝවන් වෙලා හිටියා. ඒ වගේ ආධ්‍යාත්මික විශාල ගැඹුරක් දැකපු ආධ්‍යාත්මික අවබෝධයක් ලැබපු පුද්ගලයන් පවා මේ සමාජ ජීවිතයක් ගත කරා. ඒතර ඔබ කියන්නේ ඔය කාරණාවත් එක්ක ස්වාමින් වහන්සේලාටත් මේ අනිකුත් සමාජීය දේවල් ටික කරගෙන අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගයට යන්නත් පුළුවන්. එතකොට ගිහියෙක් විදිහට යනවායි කියන එකේ සහ භික්ෂුන් වහන්සේ නමක් යනවායි කියන කාරණාවේ වෙනසක් තියෙනවා. නෑ දැන් භික්ෂුන් වහන්සේලා ගත්තත් දැන් අපි හිතමු කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නම සම්පූර්ණයෙන්ම ආරණ්‍ය වාසීව තමයි තමන්ගේ මුළු ජීවිත කාලෙම ගත කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම ආරණ්‍ය වාසීව ගත කරේ නෑ. උන්වහන්සේ නගරබද විශාල විහාරාරාම වල ජේතවනාරාමයේ වගේ වැඩ වෙසෙමින් මහජනතාවට දැවැන්ත විදියට ධර්ම දේශනා කරමින් අතරම ග්‍රාමවාසී ජීවිතයක් ගත කරේ. එතකොට ග්‍රාමවාසී හිමිවරුනුත් ඉන්නවා ආරණ්‍ය වාසී හිමිවරුනුත් ඉන්නවා. ওই සම්ප්‍රදායන් දෙක ත්‍රිවාද සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙනවානේ. එතකොට දැන් ග්‍රාමවාසී හිමිවරුන්ටත් පුළුවන් බණ භාවනා කරමින් මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරමින් ඒ ආධ්‍යාත්මික ජීවිතයේ ශක්තියම සමාජය වෙනස් කරන්නත් යොදා ගන්න. දැන් අපි හිතමු සියලුම දෙනා ආරණ්‍ය වාසීව ගත කරන්න ගියා කියලා බණ භාවනා කරන පැත්තට විතරක්. එතකොට කවුද සමාජයට බණ කියන්නේ? කවුද සමාජයේ කවුද ප්‍රතිරූපදේශයක් හදීම උදෙසා කටයුතු කරන්නේ? දැන් ප්‍රතිරූපදේශයක් කියන එක නැත්තම් අපි හිතමු සිරියාව වගේ, ලිබියාව වගේ. ඒ කියන්නේ සම්පූර්ණ බිඳ වැටිච්ච රාජ්‍යයක් නම් තියෙන්නේ. සම්පූර්ණ මිනිස්සුගේ ගුණධර්ම නැති සම්පූර්ණ විනාශයටපත් වූ රාජ්‍යයක් නම් තියෙන්නේ. සදාචාරාත්මක වශයෙන්, ආර්ථිකමය වශයෙන් පරිහානියටපත් වූ රාජ්‍යයක් නම් තියෙන්නේ. ඒ බඳු රාජ්‍යයක කෙනෙකුට ආරණ්‍ය වාසීව ධර්මය හැසිරෙන්නත් බෑ. ඇයි ඉතින් පිණිසිගා වැඩියට මිනිස්සු ධනක් දානමානයක් කරන්නත් මිනිස්සුන්ට යම් ආර්ථික ශක්තියක් තියෙන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු සමහර පැති තියෙනවා ඔය තායිලන්තේ වගේ පිණිසිගා වඩින්නේ මේ හමුදා සෙබළුන්ගේ ආරක්ෂාවට. මොකද ඒ තායිලන්තේ ඇත්තටම කියන මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ කැරලිකාර ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශය අල්ලගන්න ඒ ප්‍රදේශයේ තායිලන්ත ස්වාමීන් වහන්සේලා පිණිසිගා වඩින්නේ හමුදා සෙබළුන්ගේ ආරක්ෂාව ඇතුව. එහෙම නැත්තම් ගහලා මරනවා. දැන් ඔය චීනයේ ඔය ශවුලින් හාමුදුරුවෝ කුන්ෆු සටන් කලාව හැදුවෙම ඒ කාලේ කැලේ යද්දී හොරු ගහලා මරනවා. මංකොල්ලකාරයෝ ගහලා මරනවා. ඉතින් මැරුණායින් පස්සේ කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැනේ. මැරිලා ධර්මයේ හැසිරෙන්නත් බෑනේ. ඉතින් ඒක හින්දා උන්වහන්සේලා ඔය බෞද්ධ ධර්ම කියන හාමුදුරුවෝ ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ සම්ප්‍රදායික සටන් ශිල්පයක් ඉගෙනගෙන චීනයට ගිහිල්ලා හාමුදුරුවරුන්ට ඒක උගන්වලා හාමුදුරුවරු ඒ ශිල්පයේ පුහුණු වෙලා ඒ හොරු ගහනකොට පෙරලා පහර දීලා තමයි මේ ජීවිතය ආරක්ෂා කරගත්තේ. දැන් කාට හරි ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නේ දැන් ඔය කකචූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවනේ. ඒ සූත්‍රයේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා මේ කැලේ යද්දි හොරු අල්ලගෙන ගහද්දි කියතකින් ශරීරය කඩ කොට ඉරද්දි ඒ හොරු කෙරෙහි මෛත්‍රී කරන්න ඕන කියලා. දැන් ඒ වගේ දැන් ඒක දැන් ඔය ජේසුස් වහන්සේ කියලා තියෙනවනේ එක කම්බුලකට ගියොත් අනිත් කම්බුල තරවන්නේ කියලා. දැන් මේක ඊට වඩා හුඟක් එහාට යන එකක්. ඒ කියන්නේ සතු චරිතයත් ඔය එක අපිට කියවෙනවනේ නේද? ඔව්. එතකොට දැන්
ඕක ගැන මේ රේරුකාණේ චන්දිමල හාමුදුරුවෝ ශාසනාවතරණේ පොතේ කියලා තියෙන ඔය කක්චුම්ම සූත්‍රයේ සම්බන්ධයෙන් මේක මේ ගාක් මෛත්‍රිය දිනු කර බෝධිසත්වයෙකුට නැත්තම් රහතන් වහන්සේ නමකට කරන්න පුළුවන් වැඩක් මිසක් මේ සාමාන්‍ය හාමුදුරු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක කියලා. දැන් ඒක දැන් බුදුහාමුදුරු දැනගෙන හිටියේ නැද්ද? ඒක කරන්න ඒක ඇත්තටම ඒක හොඳ ඉලක්කයක්. ඒ කියන්නේ මේ මට්ටමට හිත දියුණු කරන එක හොඳ ඉලක්කයක්. හැබැයි ඒක සාමාන්‍ය මේ රහත් වෙන්න වීරිය කරන ස්වාමීන් වහන්සේ නමකට කරන්න බැරි දෙයක් කියලා බුදුන් වහන්සේ දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියේ නේ. නෑ දැනගෙන හිටියා. හිටියේ නෑ. හිටියා. ඒක තමයි උන්වහන්සේ විනේ තලසත්තක ශික්ෂාපදයේ කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ තලසත්තක ශික්ෂාපදයේ උන්වහන්සේ දේශනා කරනවා තමන්ගේ කියන්නේ කැලේ යද්දී ආත්මාරක්ෂාවට මුගුරක් අරගෙන ගියාට කමක් නැහැ. ඒ වගේම කවුරු හරි මේ පහර දෙද්දී ඒ පහර දෙන කෙනාට පෙරලා පහර දුන්නොත් බුදුන් වහන්සේ විනය දේශනා කළා තේනවා. ඒ පහර ඒ තමන් ජීවිතේ බේරාගෙන මේ චේතනාවෙන් පහර දුන්නොත් පහර දීලා අර කෙනා මැරුණත් මේ පරාජිකාවක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ හඳුරන්නේ. ඒ කියන කාරණාව කෙනෙක්ව මැරුවොත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක්ව මැරුවොත් පවක් සිද්ධ වෙන්නේ නැහැ නෙමෙයි. එහෙනම් ඒක වර්ධවා තේරුම් ගන්න එපා. මරණීය චේතනාව ඇතුළතදී පරාජිකා වෙන්නේ. ඔව් නමුත් දැන් බුදුන් වහන්සේ මනුෂ්‍ය විග්‍රහ ශික්ෂාපදය අනුව මරණීය චේතනා දැන් මිනිස්සෙක් මරන්න අනුබල දුන්නා. පරාජිකා වෙනවා. කොල්ලිම කලලයක් විනාශ කරන්න අනුබල දුන්නත් පරාජිකා වෙනවා. හැබැයි මනුෂ්‍ය විග්‍රහ ශික්ෂාපදේ පැහැදිලිවම කියවෙනවා ආත්මාරක්ෂාවේ චේතනාවෙන් කරපු පහර දීමකදී මරණීය චේතනාව නැතුව ආත්මාරක්ෂාවේ චේතනාවෙන් අරය ගහනකොට ගැහුවා නම් තලසත්තක ශික්ෂාපදයට අනුව එතකොට ඒකින්ද අරය මැරුණා. අරයට මරණීය චේතනාවක් තිබෙන්නේ නැති හින්දා පරාජිකාවක් නෙමෙයි කිසිම විනය ශික්ෂාපදයක් අඩ වෙන්නේ නැහැ කියලා. අපේ හඳුන කොහොමද ඒ කාරණාව ඔබ වහන්සේට මුණ ගැහිලා තියෙනවද? ආත්මාරක්ෂාව සඳහා මේ භික්ෂුන් වහන්සේ තමන්ගේ ආත්මය නැත්නම් තමන්ගේ රැකවරණය ලබා ගනිද්දී යම් කිසි කෙනෙක් මැරුණා. ඒක පරාජිකාවක් වෙන්නේ නැහැ කියලා යලිත් කියන්නේ. පරාජිකාවක් විතර නෙමෙයි හඳුනන්නේ. කිසිම විනය ශික්ෂාපද විනය උල්ලංඝනය වීමක් වෙන්නේ නැහැ. ඒක දැන් ඒ අර්ථයෙන් ගත්තොත් දැන් ඩෙන්ගු මදුරුව මැරුවොත් දැන් ඩෙන්ගු මදුරුව මරණ එක හඳුනන්නේ දැන් මදුරු කීට විනාශ කරනවානේ අපි ඩෙන්ගු මර්ධනය උදෙසා. ඔව්. දැන් අපිට ඩෙන්ගු මර්ධනය උදෙසා මදුරු කීට විනාශ කරද්දී ඕ වේවා මදුරුවෙන් මරද්දී ඕ වේවා දැන් මදුරුවෙක් නම් මදුරුවා කියලා දැනගෙන මරණ හින්දා සුළු අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඩෙන්ගු මදුරුව මරනවා කියලා දැන් මදුරුවෙන් මරද්දී යම් නිකන් හිතේ තරහක් ඇති වෙනවනේ නේ. එතකොට මරණීය චේතනාවකුත් ඇති වෙනවනේ නේ මදුරුවෙන් මරද්දී. ඔව්. නේ. එතකොට ඒකින්ද ඊටාම පුංචි අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඩෙන්ගු කීට විනාශ කරන වගේ දෙයක් කරන් බලමු. දැන් එතන අපේ චේතනාව දෙන්නේ මේ ඩෙන්ගු කීටෝ කෙරෙහි මොකක් හරි වෛරයක් මොකක් හරි එහෙම දෙයක් නැහැනේ අපේ හිතේ. නෑ තරහක් තියෙනවනේ දැන් අපි ඩෙන්ගු කීටෝ විනාශ කරද්දී අපිට ඩෙන්ගු කීටෝ කෙරෙහි මොකක් හරි තරහක් තියෙනවා. ඔව් නැත්තම් මදුරෙක් වවට පත්තලා එයා අපිට දෂ්ට කරයි විනාශ කරයි කියන චේතනාවෙන් දැන්. ඒකනේ චේතනාව. ඒ කියන්නේ අපිට තියෙන්නේ මේ මිනිස්සු බේරගන්න චේතනාවක් නේ. නැතු මදුරුවා කියන්නේ ඇතුළු මිනිසුන්. ඔව් මිනිස්සු බේරගන්න චේතනාවක් තියෙනවා. මිනිස්සුන්ට අභේජාන ජන චේතනාවක් තියෙනවා. නැතුව සතාක ඒ මදුරුවා කෙරෙහි වෛරයක් විතර නැහැනේ. කීටෝ කෙරෙහි වෛරයක් විතර නැහැනේ. එතකොට ඒ හැමතිස්සෙම ක්‍රියාව දිහා නෙමෙයි බලන්නේ. චේතනහම් බික්කවේ කම්මවදම් චේතනාව දිහා බලන්නේ. ක්‍රියාව නෙමෙයි වැදගත්. ඒ කියන්නේ දැන් යලිත් කියන විදිහට මේ දැන් මදුරුවෙක් මම කනවා යා ඩෙන්ගු මදුරුවෙක් කියලා මම දන්නවා. එතකොට මම ඩෙන්ගු මදුරුව ගැන තරහ නැහැ හැබැයි ඩෙන්ගු මදුරුව මම මරනවා. ඒක නැත්නම් මම මරනවනේ. එතකොට ඒක පාපයක් වෙන්නේ නැද්ද? මම හිතන්නේ මරණීය චේතනාවක් නැත්තම් අපි හිතමු ඔය මේ මරණ චේතනාවක් තියෙනවනේ. මරණ චේතනාවක් තියෙනවනේ නේද? හඳුනන්නේ ප්‍රාණඝාත ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම පණාතිපාත ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම තථාගතයන් වහන්සේ විග්‍රහ කළා තියෙන්නේ සාලේයක සූත්‍රය. සාලේයක සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ විග්‍රහය අනුව උන්වහන්සේ මෙන්න මෙහෙමයි විග්‍රහ කළා තියෙන්නේ. කවුරු හරි සතුන් කපා කොටා මරා දමන කෙනෙක් ඉන්නවා. ලේ තවරුණු අත්ඇතුව සතුන් කෙරෙහි අනුකම්පා විරහිතව මේ සත්තු වදක චිත්ත සහගතයි. වදක චේතනා සහිතව කටයුතු කරන කෙනෙක් ඉන්නවා. අන්න එහෙම ක්‍රියා කරන කෙනාට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා ප්‍රාණඝාත ශික්ෂාපදේ කඩ වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා දෙයක්. දැන් අර
ඔය හැමෝම අහලා තියෙනවන්නේ අර සතෙක් බව දැනීම. දැනන උපක්‍රමයේදී උපක්‍රමේ සතා ඝාතනය වීම කියන එක. මම දන්න තරමින් ඒක මූලික සූත්‍රවල තියෙන දේශනාව නෙමෙයි. ඒක අටුවාවල තියෙන විග්‍රහය. ඒතර මූලික සූත්‍රවල තියෙන දේශනාව අනුව අකුසලයක් සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාත ශික්ෂාපදේ උල්ලංඝනය වෙන්නේ. බදක චේතනාව, මරණ චේතනාව, වෛරී චේතනාවක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ මදුරුවා කනවා මදුරුවා හින්දා මට මැරෙන්න බෑ ඒකින්ද මදුරුවා මරනවා කියන චේතනාවෙන් ගැහුවොත් මම හිතන්නේ එයාට ඒ වෙලාවේ වදක චේතනාවක් ඇති උනේ නැත්තම් අකුසලයක් වෙන්නේ එකක් නෑ කියලා මට. රුහුණු විශ්වවිද්‍යාලය ඔව් ඒක තමයි මේ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඔබ. ඔබේ අදහස කොහොමද මේ කියන කාරණාව එක්ක මරණ චේතනාව නැතුව ඔය කියපු කාරණාව නැතුව යමක් සිද්ධ වෙනවා මදුරුවෙක් මරනවා වගේ තැනකින් පටන් ගත්තොත්? ඇත්තටම මේ ප්‍රථමයෙන්ම මම අවසර පතනවා අපේ පූජ්‍ය රතන අතුරුලේ රතන ස්වාමීන් වහන්සේගෙන් ඒ වගේම නීතිඥ යලිත් මහත්මයාගෙන් ඒ වගේම ඔබතුමා නිවේදක තරංග මහත්මයාගෙන් ඇත්තටම මේ ඔය කාරණාවට එන්න කලින් මට පොඩි ප්‍රවේශයක් ගන්නත් හිතෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් බුදුහාමුදුරුවන්ගේ අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම අවබෝධය විශාල දැවැන්ත ගැඹුරු දුක පිළිබඳ පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒකට අපි කියනවා ආර්ය පර්යේෂණය කියලා. බුදුහාමුදුරුවෝ ගවේෂණය කළේ යහපත කුමක්ද සොයා විශාල අභ්‍යන්තර පර්යේෂණයක්. යහපත කුමක්ද? පරම යහපත කුමක්ද කියන කාරණාව සම්බන්ධව විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ ආර්ය පර්යේෂණ සූත්‍රයේදී. එතකොට බුදුහාමුදුරන්ගේ මූලික ප්‍රශ්නය වෙන්නේ දුකත් දුකෙහි නිරෝධයත් පිළිබඳ කාරණා. එතකොට දුකෙහි නිරෝධයත් බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරන්නේත් දුක අවබෝධ කරගෙන එය ප්‍රහාණය කිරීම සම්බන්ධ කාරණාවට. එතකොට දුක අවබෝධ කරගෙන යථාර්ථය අවබෝධ කරගෙන දුක ප්‍රහාණය කිරීම සම්බන්ධ කාරණාවට පුද්ගලයා ප්‍රවේශ විය යුත්තේ කෙසේද? ඒ සඳහා ගමන මොන වගේද කියන කාරණා පිළිබඳ ගැඹුරු විවරණයක් තමයි සමස්ත බුදුදහමේ සියලු මංසවල අපිට දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳ අපි අපිට ඕන තරම් අපිට හදෑරීම් වලින් දකින්නට පුළුවන්. එතකොට දුක සම්බන්ධ කාරණාව බුදුහාමුදුරුවෝ විස්තර කරනකොට අපි කියනවා ඒකට ආර්ය පරිශ්‍රණය කියලා. එතකොට මේ ආර්ය පරිශ්‍රණයේදී බුදුහාමුදුරුවෝ ගත්ත ප්‍රවේශය පෙර හිටපු ශාස්ත්‍රවරුන්ගේ දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් වලට වඩා නව මුහුණුවරක් ගත්තා. බුදුහාමුදුරුවෝත් කලේ බුදු වෙන්නට ප්‍රථම සියලුම දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් ඒ වගේම සිතුවිලි චින්තන හදාරීමක් කරලා ගත යුතු දේගෙන ඉදිරියට යාමක්. එතකොට ඒකෙන් එක පැත්තකින් වුණා අන්තවාද දෘෂ්ටිවාද ප්‍රහාණය කිරීමක්. යථාර්ථය අවබෝධ කරගෙන එය මනවින් පසක් කර ගැනීමක්. ඒ වගේම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කිරීමක්. එතකොට මුලින්ම අපේ පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ අවධාරණය කළ ආකාරයට බුදුන් වහන්සේ සංයුත්ත නිකායේ සූත්‍ර ගණනාවක අවධාරණය කරනවා තමන් වහන්සේගේ අරමුණ වෙන්නේ දුකත් දුකෙහි නිරෝධයත් පිළිබඳ කාරණාව විස්තර කිරීම කියලා. එතකොට දුකත් දුකෙහි නිරෝධයත් පිළිබඳ කාරණාව බුදුහාමුදුරුවෝ විස්තර කරන්න විවිධ ප්‍රවේශ ගත්තා. එතකොට ඒ ප්‍රවේශවලදී අපි වැඩි නැඹුරුවක් අපිට අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේගේ ඒ අවධාරණය තුළ ආධ්‍යාත්මික ගවේෂණය ආධ්‍යාත්මික නැඹුරුවට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. එතකොට සමාජ ජීවිතයේදී අපිට নানা ආකාර ප්‍රශ්න මතුවිය හැකි වසංගත ආදී ස්වභාවික වසංගත මානව වසංගත මානව කරදර විවිධාකාරයෙන් ආර්ථික ප්‍රශ්න විවිධාකාරයෙන් මතුවිය හැකි ඕනෑම අවස්ථාවක අපේ ජීවිතෙත් අපිට අහිමි විය හැකි. හැබැයි අපි ආධ්‍යාත්මික ගමනක නිරත වෙලා හිටියනම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ආධ්‍යාත්මික ගමනක නිරත වෙලා යම්කිසි සාධනය කරගත යුතු අභිමතාර්ථ සාධනය කරගෙන යම් ගමනක හිටියනම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව අපි දුක සම්බන්ධ කාරණාවේදී දුකත් අවබෝධ කර ගැනීම සම්බන්ධ කාරණාවේදී ඒහා ගමන
ඉදිරියට ගිහිල්ලා. එතකොට බුදුන් වහන්සේගේ අවධාරණය වුණෙත් එම කාරණාවමයි. එතකොට විනය දේශනා කළෙත් සූත්‍රය දේශනා කළෙත් බුදුහාමුදුරේ පරමාර්ථය ඇතුව. එතකොට මේ යලිත් මහත්මයා අවධාරණය කරපු කාරණාවට එන්න කලින් තව කාරණාවක් මතක් කරන්න ඕනේ. අපි දැන් හැම අවස්ථාවකම බුදුහාමුදුරුව අවධාරණය කළේ විමුක්තිය කියලා කිව්වනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තය. සියලු දුක් නැතිකොට නිවන සාක්ෂාත් කර ගැනීම. එතකොට එක් අතකින් අන්තවාද ප්‍රහාණය කරන්න ඕනේ, අනිත් අතින් දුක ප්‍රහාණය පිළිබඳ මාර්ගයේ ගමන් කරන්නත් ඕනේ. ඒක යථාර්ථයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් කළ යුතු වැඩක්. එතකොට ඒ වගේම අනිත් අතට අපි ගන්න ඕනේ ප්‍රධාන කාරණාව තමයි මට අපේ අතුරුලි රතනහාමුදුරුවන්ගේ පෙන්වා දීමේදී වැඩියෙන් අවබෝධ කරගත්ත කාරණාවත් මතු කර යුතු කාරණාවත් විදිහට මට හිතුණා උභයාර්ථ සාධනය කියන කාරණාව. උභයාර්ථ සාධනය මෙලොව ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් සාධනය කර ගැනීම. එතකොට බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවකදීත් ඒ වගේම ප්‍රායෝගිකවත් පෙන්වා දීමන කාරණාව තමයි උභයාර්ථ සාධනය. එක් අතකින් මෙලොව ජීවිතයත් අනිත් අතින් ආධ්‍යාත්මික ජීවිතයත් සංවර්ධනය කර ගැනීම. පුද්ගලයාගේ උත්සාහය විය යුත්තේ මේ දෙකම එකවර සංවර්ධනය කර ගැනීම මිසක් එකක් සංවර්ධනය කරලා අනික සංවර්ධනය කර ගැනීම නෙමෙයි. ඒ නිසා හැම විටම හැම අවස්ථාවකම ප්‍රාණියෙක් දිහා බැලුවත්, ගසක් දිහා බැලුවත්, අපි පෞද්ගලිකව අපි දිහා බැලුවත් අපි අවබෝධ කරගන්න ඕනේ හැම අතකින්ම උභයාර්ථ සාධනය වඩාත් වැදගත් කියලා. ඔව් සමහරවිට එතකොට දැන් අර අපේ හඳුනන එක තැනකදී දේශනා කරපු විදිහට අපිත් අර මාතෘකාවක් ගත්ත විදිහට අපේ හඳුනන්නේ මේ ඔබ මම මේ විමසන්නේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙම නැත්නම් අපිට අහන්න ලැබෙන්නෙම වැඩි වශයෙන්ම මේ සසරින් එතර වෙන්න දුක නැති කරගන්න මේ සසර දුකක් මේ ගමන දුකක් මේ කාරණා මෙතන මේ කාරණා පිළිබඳව යම් යම් කතිකාවක් ඇති වුණා. ඒ කියන්නේ ඔබේ අදහස කොහොමද වෙන්නේ? තරංග මහත් ඔබ කියන අදහස නිවැරදි. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ ධර්මයේ පහුරක් කරගෙන ඊතර වීම සඳහා. කුල්ලූපමං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි. එතකොට අවසානයේදී අපි ධර්මයේවත් උපාදානය කරන්න බෑ. ධර්මයේවත් අල්ලගන්න බෑ. ධර්මයත් අල්ලගත්තොත් එතන දෘෂ්ටිවාදයක් ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රහාණය කළ යුතු දෘෂ්ටිවාද අතර ධර්මයේ උපාදානය කිරීමේ දෘෂ්ටිවාදය ඇති වෙනවා. ඒක නිසා අපේ රතනහාමුදුරුවෝ තවදුරටත් ඒ කාරණා විස්තර කරાવી අපි යා යුතු ගමන අවබෝධයෙන් යා යුතු නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි මනවින් තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ අවධාරණය වුණේ සියලු දුක් සියලු දෘෂ්ටිවාද සියලු අන්තවාද ප්‍රහාණය කිරීමේ මඟ නම් අපි ඒ මඟ තෝරගත යුතුයි. අපි එතනදී වාද විවාද කළ යුතු නැහැ. මෙය ගැඹුරු ධර්මයටද මේ සරල ධර්මයටද මේ කවර ආකාර ධර්ම කොටාසටද ඇතුළත් වෙන්නේ කියලා අපි අපේ පහසු ධර්මයේ පදනම් කරගෙන බුදුන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයේ පදනම් කරගෙන අපි අපේ ගමන යා යුතුයි. එතනදී අපිට ශාස්ත්‍රීය ලෝකයේ ධර්මයේ කුමක්ද ශාස්ත්‍රීය ලෝකයේ නැති ධර්මයේ කුමක්ද පුද පූජා චාරිත්‍රවල අන්තර්ගත ධර්ම කොටාස මොනවද ඒකයි නිවනට සම්බන්ධ වෙන්නේ නැති කියන එක නෙමෙයි. අපි කොතනින් පටන් ගත්තත් සීල සමාධි ප්‍රඥා කියන තුන් පියවරෙන් ඉදිරියට යා යුතුයි. ඒක ධර්ම අධ්‍යයනයකින් වෙන්න පුළුවන්. ධර්මයේ අධ්‍යයනයකින් තොරව සදහවත් මගකින් වෙන්න පුළුවන්. ඍජුවම ප්‍රඥා පදනම් කරගත් මගකින් වෙන්න පුළුවන්. අවසාන අභිමතාර්ථයේ වේත්තේ විමුක්තිය. එතකොට දැන් අපි ප්‍රාණඝාතය පිළිබඳව කතා බහ කරමු. අතරම දැන් අපේ රතන ස්වාමීන් වහන්සේත් යලිත් මහත්මයාත් අවධාරණය කරපු කාරණාම බොහොම විවාදාත්මක එක් අතකින් හොඳ දෙපැත්තට බෙදලා සාකච්ඡා කළ යුතු විවාද කළ යුතු මාතෘකාවක්. එතකොට සාලේක සූත්‍රය වගේ දේවල් ඊළඟට විනය පිටකයේ අඩංගු පරාජිකා පාළියේ මනුස්ස විග්‍රහ ශික්ෂා ආදී අධ්‍යයනය කරනකොට මට හිතෙනවා මෙහෙම එකක්. චේතනාව තමයි වඩාත් වැදගත් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට ඇත්තටම මේ පරපණ නැසීමේදී කවර අංශයකින් වුණත් අපි දායක වුණොත් එතන තියෙන අකුසල විපාකයක්. ඒකේ ආය සරල අකුසලයක්ද මහා කුසලයක්ද කියලා අපිට බෙදන්න බෑ. අකුසලේ නා අකුසලේ. අකුසලේ එතකොට මේ යලිත් මොකද්ද මේකට දෙන උත්තරය? අකුසල නම් අකුසල. දැන් ඔබ කියනවා මදුරුවා මැරීමේදී ඒ චිත්තය තමයි බලපාන්නේ. මදුරුවා මැරුවා කියලා පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔබ කියන විදිහට බැලුවොත්. ඔව් දැන් ඒක දැන්
දැන් මෙතුමා කියන මෙතුමා මේ අන්තිම ටික කියපු එකෙන් ගත්තොත් අපිට බලන්න වෙන්නේ ප්‍රාණඝාතයක් වුණාද එහෙනම් අකුසල. එතකොට ප්‍රමුඛ වෙන්නේ ක්‍රියා. නේ? ඒ දැන් ඔය නීතිය උගන්වනවා අක්ටුස් රියුස් මෙන්ස් රියා කියලා දෙකක්. ඒ කියන්නේ අපරාධයක් විග්‍රහ කරනවා. අක්ටුස් රියුස් කියලා කියන්නේ සාවද්‍ය ක්‍රියා. මෙන්ස් රියා කියලා කියන්නේ සාවද්‍ය චේතනා. නීතිය උගන්වනවා අක්ටුස් රියුස් non facit riumsit mensit රියා කියලා. ඒ කියන්නේ සාවද්‍ය චේතනාව නොමැතිනම් පුදු සාවද්‍ය ක්‍රියාව විතරක් වරදක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හිතමු කාට හරි උමතු වෙලා උමතු කෙනෙකු මරන. දැන් එයා ඉන්නේ හොඳ පියවි සිහියෙන් නෙමෙයි උමතු වෙලා. එතකොට උමතු වෙලා කෙනෙක් මැරුවාට එයාව එල්ලන්නේ නැහැ. මොකද එයාට ඒ චේතනාව මරණීය චේතනාවක් මරණ චේතනාවක් ඇති කරගත හැකි මානසික තත්ත්වයකින් නෙමෙයි එයා හිටියේ. එතකොට දැන් බුදුන් වහන්සේ පැහැදිලිවම මනුෂ්‍ය විග්‍රහ ශික්ෂාපදයේ ඒක පැහැදිලිවම කියලා තියෙනවා කාවුරු හරි උමතු වෙලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් උමතු වෙලා කියන්නේ විනය අදාළ භික්ෂුන් වහන්සේලාට. ඒ භික්ෂුන් වහන්සේ උමතු වෙලා කවුරු හරි මැරුවොත් එයාට මරණීය චේතනාව නෙමෙයි. කියන්නේ ක්‍රියාව නෙමෙයි බලන්න ඕනේ. කියන්නේ මේ ක්‍රියාවෙන් මිනිස්සෙන් මැරිලා තමයි. දැන් ආත්ම ආරක්ෂාවට ඇවිල්ලා ගහනකොට දැන් මම දන්නේ මේක ස්වාමීන් වහන්සේ නමක් විශ්වවිද්‍යාලේ ඉඳිද්දී වට ගල්ලා මරන්නම ගහගෙන ආවා. මේ පුටුවක් අරන් ගැහුවා. ගාලා එක් මැරුණා එක්කේ. දැන් උන්වහන්සේ පරාජිකා වුණා. නෑ විනය අනුව මරණීය චේතනා පැහැදිලිවම දැන් ඔය සමහර අය අභිධර්ම විශාරදයෝ වගේ දරන මතයක් තමයි මරණීය චේතනාවකින් තොරව කෙනෙකු මරන්න බෑ කියලා. ඉතින් එහෙනම් මහා පණුස විග්‍රහ ශික්ෂාපදයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ අයි මරණීය චේතනාවකින් තොර වූයේ නම් ඔහුට පරාජිකා වෙන්නේ නැහැ කිසිම විනය පදයක් අඩු වෙන්නේ නැහැ කියලා. හොඳයි. මොහොතක් කියන මම ආවුදුරන්ට එන්න ඉස්සෙල්ලා වහන්සේගෙන් තමයි මම විමසනවා. නමුත් එතෙන්ට එන්න ඉස්සෙල්ලා මම ඔබෙන් විමසනවා මේ කියපු කාරණාව නීතියෙන් එහෙම වෙන්න පුළුවන්. චේතනාව පිළිබඳව බලලා උමුතු නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි උමුතු කෙනෙක් එහෙම නැත්නම් චේතනාවක් නැතුව යම් මරණයක් සිදු වුණොත් එතන පවක් වෙන්නේ නැද්ද? පවක් වෙන්නේ නැද්ද? සරලම තනින් කියන්නවට. ඒක බොහොම වැදගත් කාරණා. දැන් යලිත් මහත්තයා කියපු කාරණාවෙත් වරදක් නැහැ. ඒක නිවැරදි. ඒක ගැටලුවක් නැහැ. දැන් නීතිය කියන එක සමහර අවස්ථාවලදී අපි නොදැන අපි අතින් කඩ වෙනවානේ. හැබැයි පස්සේ ඒක දැනගත්තාම මේක නීතියක් කියලා අපි දන්නවා. එතකොට බුදුන් වහන්සේ බඳු අවස්ථාවලදී සමාව දුන්න අපේ හඳුනේ. පළවෙනි අවස්ථාවේදී සමාව දුන්නා. ඊළඟ අවස්ථාවේදී ඒක නීතියක් බවට පත් වුණාට පස්සේ නැවත සමාවක් නැහැ. නීති පැනවීම පිළිබඳව කතා කරනවා. අපි සාමාන්‍ය නීති ඉතිහාසය කතා කරනවා. බෞද්ධ නීතිය කියන එක බොහොම නම්‍යශීලී එකක්. බොහොම නම්‍යශීලී. මට නීතිය පැත්තට එන්නේ නැතුව කෙලින්ම අරක පවක්ද නැද්ද කියන එකට ඔබේ විග්‍රහය මොකක්ද? ආචාර්යවරයෙක් කතිකාචාර්යවරයෙක් විදිහට. ඔබතුමා අහපු ප්‍රශ්නේදී ඒක පවක් නෙමෙයි. ඒක පවක් නෙවෙයි. දැන් ඔබතුමා මගෙන් ඇහුවේ දැන් නොදැන උමතුවෙකු යමක් කළොත් යම් වැරදි ක්‍රියාවක් නොදැන උමතුවෙකු අපි හිතමු කුඩා දරුවෙකු අතින් යමක් වුණොත් යලිත් කියන්නේ ඊට වඩා දැන් මෙහෙම. ඒ කියන්නේ එයා කියන්නේ දැන් මරන්න කියලා එයාට මානසිකත්වයක් නැහැ කොහොමවත්. හැබැයි එයාට ගහන්නා. එහෙම ගහන්නාම ඒකට ප්‍රතික්‍රියාවක් කළා. ඇත්තටම ආත්ම ආරක්ෂාවට ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය මැරුණා ඔහු. හැබැයි ඔහුගේ පහර දීමෙන් තමයි මැරුණේ. එතන අකුසලයක් කියන ඔහුට අර පුජ්‍යලයා මරන්න කිසිම පූර්ව අදහසක් තිබුණේ නැහැ කියන එක. ගහක කොළයක් කැඩුවත් දැල්ලක් කැඩුවත් ඒක පරාජයකක් එහෙම නැත්නම් ඒකේ ඇවැත්තක් කැඩෙනවයි කියන කාරණාවත් එක්ක ඇවැත්තක් සිදු වෙනවයි කියන කාරණාවත් එක්ක මේ වගේ තැන්වලදී කොහොමද ඔබ වහන්සේ බෞද්ධ දර්ශනයත් එක්ක බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක අපිට පැහැදිලි කරන්නේ? ඔව් මම හිතන්නේ අපි මම කැමති නෑ විශාල විසංවාදීම දෙයක් දැන් කතා කරන්න. ඉතින් විනය පිටකේ තියෙන බොහෝ ශික්ෂාපද අපට ආවේ ජෛනයන්ගේ බලපෑම නිසා. මොකද කොළ කැඩීම පාත්‍ර එහෙම ශික්ෂාපද තිබුණේ නැහැ. මේ වස්සාන කාලේ වැසීම කියලා එකක් තිබුණෙත් නැහැ. වැස්සේ තනකොළ පාගන්න එපා කියලා තීරණයක් තිබුණෙත් නැහැ. ඕවා ඔක්කොම මොකද බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන තරඟකරුවා ඇත්තටම බුදුහාමුදුරු තරමටම ජනප්‍රිය ගුරුවරයෙක් තමයි ජෛන. එතකොට නිකන් අදාර නිකන් මේ එහෙම සමාන කරන්න බෑ. දැන් මතවාදී තරඟකරුවෝ ඉන්නේ. දැන් එයා දැන් හතුරා ධනපතිය වුණාට සමහරවිට වැඩිම තරඟේ තියෙන වාමාංශික කණ්ඩායම් දෙකක් අතරනේ. අද එහෙම වාමාංශික තරඟකරුවෝ නැහැ. ලංකාවේ නැහැනේ. දැන් ඉස්සර ඔය මං කියන්නේ 60 දශක වගේ ගත්තොත් මේ වාමාංශික පක්ෂ දෙකක් අතර ගැටුම වැඩිනේ මේ ප්‍රධාන හතුරට වඩා. ඔව්.
ඒ වගේ තමයි බුදුහාමුදුරන් කාලේ බ්‍රාහ්මණ විරෝධයට වඩා බලවත් ජෛන සහ බුදුහාමුදුරුව අතර තිබිච්ච සංවාදයේ අරගලය. මොකද මේ දෙන්නම අරගල කලේ සත්‍ය සොයාගෙන යන්නේ. මොකද බමුණු ඔහේ පාඩුවේ හිටියා සම්ප්‍රදායික දෙයක් කියන්නේ. මෙතන එහෙම නෙමෙයි මේක නව චින්තනයකට දෙන්නම කතා කළා. මාගෙන යන. එතකොට ඒකෙදි බුදුහාමුදුරුවන්ට හුඟක් ශික්ෂාපද එකතු වුණා. ඉතින් මගේ දලා අදහස මම කියන්න කැමති නෑ මේක කියලා. මගේ අදහස අපේ ත්‍රිපිටකයේ තුල තියෙන සේරම හැම එකක්ම මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ භාෂිත කියලා ගන්නවට වැඩිය මම කැමති එක මෙහෙම කියන්න බුද්ධ භාෂිතයේ ත්‍රිපිටකය තුලින් සොයා ගන්න පුළුවන් කියන එක. මගේ අදහස. ඒකෙන් අදහස් වෙනවා බුද්ධ භාෂිතේ නොවන ඉගැන්වීම් තියෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒක රතනහාමුදුරුවන්ට තනියෙන් හිතුවක්කාර විදිහට කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මහා ගවේෂකයෝ කණ්ඩායමක් හොඳ සංවාදයක් ඇතුළේ කරගන්න ඕන දෙයක් අපි ඒක. ඉතින් දැන් අපි ගත්තොත් ඔය සංවාදය බුද්ධ ආගමේ අවුරුදු අඩු ගානේ මුල් අවුරුදු 1000 ඔය සංවාදය හරිම බරපතලයි. අපි සරලව ගත්තොත් මෙහෙම මුලින්ම සසර දුකක් කියලා කිව්වා. දැන් නාගර්ජුන පාදයෝ වගේ කෙනෙක් ඇවිල්ලා ගත්තොත් එයා ප්‍රශ්න කරේ දුක කියන එක සාපේක්ෂයි. දුක කියන එක සාපේක්ෂයි. එතකොට නිවන කියන එක දුකට සාපේක්ෂයි. ඒතර නිවනයි සංසාරය අතර කිසි වෙනසක් නැහැ. දැන් නිවන් ලබන්න උත්සාහයකුත් අවශ්‍ය නැහැ විදියට ගත්තොත්. නිවන සංසාරය දෙකම එකක් නම් කොට අපි නිවන. එහෙම සංවාදයක් ධර්මයේ තුල ගොඩ නැගිලා තියෙනවා. ඉතින් අවාසනාවට වගේ අපි යකඩ දොරවල් දාලා කිසිම දෙයක් හදාරන්න නැතුව මේක මහායාන මේක නාගර්ජුන වාදය ඔහොම කියලා බහලා තියෙනවා. මේ ධර්ම සංවාදයට කාලය දැන්. ඒ සංවාදය ඇතුලේ තමයි දැන් මේ අපි කතා කරපු දේ අපිට ඕන කලේ සියතෙන් මම මෙන්න මෙහෙමයි කියන්නේ කියනකට වැඩිය මේ යාත්‍රා වැඩසටහනේ මිනිස්සු තුල ධර්ම කැළඹවීමක්. එතකොට තමයි මේක අලුත් වෙලා මුවහත් වෙලා එළියට එන්න පටන් ගන්න. ඉතින් අපි ගත්තොත් දැන් නාගර්ජුන එහෙම කිව්වට පස්සේ සසර දැන් අපි මේ නිවන කියන එක සසරට සාපේක්ෂයි. මම ලබන විමුක්තිය මගේ බන්ධනයට සාපේක්ෂයි. මම හිර වෙලා ඉන්නව නම් ඒකට සාපේක්ෂයි. මගේ ලෙඩක් සනීප වීම කියන එක සනීපයෙන් මට දැනෙන සතුට සාපේක්ෂයි මන් ලැබපු ලෙඩෙන් ලැබපු දුකට. ලෙඩෙන් ලැබපු දුක නැතුව සනීපය කියලා එකක් නැහැ. සසර තුල මා විඳින දුක නැතුව නිවන කියලා එකක් පැහැදිලි කරගන්න බෑ. හරි. දැන් මම තා පොඩ්ඩක් මේ තරංග ඩිංගක් එක කියන්නම්. දැන් බුද්ධ ආගමේ පොඩි අපි මේ සංවාදය කරද්දී අපි හදන්නේ මේ ඇත්තටම යාත්‍රා වැඩසටහන අලුත් මේ අධීරකට ගෙනියන්න මට හිතන විදියට. දැන් අපි කතා කරෙත් ඒ කියන්නේ ධර්ම අනිත් වැඩසටහන් වල මේ ෆ්ලැට් ඒ කියන්නේ මොකක් හරි කියනවා වාඩි වෙනවා ඊට වඩා ටිකක් මේක අපි ඇත්තටම මලම්කව මට තියෙන අදහස හරිද කියලා පූර්ව නිගමනයකට නැතුව ඒක එක අවංක චේතනාවෙන් මම මහ කෙරුම මන් තමයි දන්නේ මම මාර තර්කකාරයෙක් මගේ තර්ක පොළට ඔක්කොම යටත් එහෙම නැතුව දැන් මම කෝ ත්‍රිපිටකයේ තියෙන ත්‍රිපිටකයේ ඇතුළෙන්ම මං හිතුව සත්‍ය අපිට දකින්න පුළුවන්. හරි සූත්‍ර ධර්මයේ දකින්න පුළුවන්. ඒ වගේම දැන් අපි ගත්තොත් ත්‍රිපිටකයේ දිහා බැලුවොත් අපි සතිපට්ඨාන වගේ සූත්‍රයක් ගත්තොත් ත්‍රිපිටකයේ තියෙන. දැන් ඔය සූත්‍රයේ සම්බන්ධයෙන් අපි මහායානිකයෙක් එක කිව්වොත් තන්ත්‍රයානිකයෙක් එක ඔය සූත්‍රය කිව්වොත් කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. අපි අතර එකඟතාවයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන හැමෝම ළඟ තියෙන එකඟතාවය. තණ්හාව පිළිබඳ විග්‍රහය හැමෝම ළඟ එකඟතාවයක් තියෙනවා. ඒතර අපට පොදු එකඟතාව තියෙන සූත්‍ර මොනවද? ඒ මූලධර්ම මොකක්ද කියලා අන්න ඒකම මේ යාත්‍රා වැඩසටහනේ වැදගත් දෙයක්. දැන් අපි අහන්න උත්සාහ කළේ දැන් සම්මතේ තියෙන කාරණා. දැන් අපි ඕක වාදේ අපි අරන් බැලුවොත් නාගර්ජුන වගේ කෙනෙක් සහ ඒ ගුරුකුලේ කිව්වා රහත් වීම කියන එකෙන් අපි ඒකට යන්න ඕන නැහැ. රහත් වෙනවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ මාව බෝධිසත්වරයෙක් විදියටම යන එක තමයි එකම දේ. අනිත් ඔක්කොම මේ රහත් වීම කියලා එක සාකච්ඡා කරන්න බෑ මෙතන. බෝධිසත්ව චර්යාව තමයි මෙතන වැදගත්. ඒ කියන්නේ මාගේ ජීවිතය ලෝකයා සඳහා පූජා කරන්න පටන් ගන්න තැනින් තමයි ධර්මයේ පටන් ගන්න කියන්නේ.
ඒ පූජාවට අවශ්‍ය ප්‍රඥාව තමයි අපි ගවේෂණය අපේ. ඒ දුක්ඛදායක ජන කණ්ඩායමක් කියනවා නැත්නම් ලෝකේ දුකින් ඉන්නවා. ඒ දුකටපත් වූ අය සුවපත් කිරීම සඳහා මම පියවර තියෙනවා. මගේ අභිලාෂය ඉස්සෙල්ලා හදන්න ඕන. අභිලාෂය හදන්න නැතුව මම ඒක පුජ්‍යලව නිවන් ෆැක්ටරියට යවන එක නෙවෙයි. මේ අභිලාෂය ගොඩනගන කියලා සංවාදයක් ඇති වුණා. ඒතකොට දෙවෙනි සංවාදය ඇති වුණා එක යුගයක මේ භාවනාවට වඩා වැදගත් කායික සමබරතාවය. ව්‍යායාම. දැන් අපි කියන කය මනස සමවර කර ගැනීම. දැන් අපේ භාවනා කරන හාමුදුරුවෝ මම දැකපු දෙයක් තමයි එරමිනිය කුතාගෙන විශාල කාලයක් ඉන්නවා. එතකොට වෙන්න දේ තමයි ඇඟේ ගඳක් එනවා. ව්‍යායාම නැති වෙනවා. මේ නිද්‍රාශීලී S2 ප්‍රබෝධමත් නැහැ. මට පෙන්නලා තියෙන අරන් වල හාමුදුරුවෝ දැක්කේ වුණාට වැඩි තරවාරු වීම. කියන්නේ එක දිගටම නිකන් කුසීත පුජ්‍යලයක් හැටියට ඉඳීම. එහෙම හැමෝම නෙමෙයි. ඒ ලක්ෂණ මට පෙන්නලා තියෙනවා. මම හිතන්නේ දිවිසන් නිකන් ඇති. කියන්නේ හැබැයි දැන් අපි ඒ සංවාදයේ අනිත් පැත්ත අරගෙන බැලුවොත් එක බෞද්ධ සම්ප්‍රදායක කැසරේට මේ ලකුව නැහැ. සටන් කලාව. මේ කායික ව්‍යායාම ෆිසිකල් ෆිට්නස් එක. හොඳට ගියොත් අපි ඒක ඇතුලේ භාවනාව හැදෙනවා කියන එක. අර පුහුණුව ඇතුලෙන්ම භාවනාව වෙනවා. දැන් අපි ශවුලින් වගේ ගත්තොත් ගහගන්න එක නෙවෙයිනේ. ඒගොල්ලෝ පැය 2ක් විතර පැය 3ක් විතර ශවුලින් එකේ පුහුණුව කායික පුහුණුව අංග සම්පූර්ණ වෙනකොටම ඊළඟ පැය ඒගොල්ලෝගේ තියෙන භාවනාව. හැබැයි භාවනාවට ඊට වැදගත් කායික අභ්‍යාසයකින්. ඒ සූදානම් වීම. ඒ සූදානම්. ඒ කියන්නේ හරිම ෆිට් හරිම. තව සම්ප්‍රදායක් ආව නෑ. ඕක නෙවෙයි. ඊටත් වැඩි වැදගත් මේ ඖෂධ බෙහෙත් රසායනික ද්‍රව්‍ය හොඳම රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළත් කරොත් ඒක ඇතුළෙන් භාවනාව උපදවන්න පුළුවන්. ඒක භෞතිකවාදයක් වගේ. ඒක බේසජ්‍ය ගුරු සම්ප්‍රදාය. ඒක වෙනම තාන්ත්‍රික සම්ප්‍රදායක් විදිහට ඒ තාන්ත්‍රික සම්ප්‍රදාය වර්ධනය වුණා. ඒ කොච්චර වර්ධනය වුණාද කියනවනම් බෞද්ධ භික්ෂුවක් කියන්නේම වෙද මහත්තයෙක් වෙන්න ඕන කියන එක. එවැනි ප්‍රවණතාවයක් ආවා. එතකොට ටිබෙට් වගේ සම්ප්‍රදායක තියෙනවා. ඒගොල්ලෝ බෙහෙත්මයි කරන්නේ. ඒක ලංකාවට නාවයි කියලා අපිට කියන්න බෑ. ලංකාවේ ඇති වුණා මේ තාන්ත්‍රික සම්ප්‍රදාය බලපෑම. ඒක හන්ද අපට ඇති වුණා අභයගිරිය හරහා වෙද පරපුර. ඔය අද ඉන්න අපේ වෙද පරම්පරා අරගත්තොත් වෙද පරම්පරා 50ක් විතර ලංකාවේ හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන්. හාමුදුරුවන්ගේ පරම්පරා. කෙරමිනිය පරම්පරාව, මාළවෙන පරම්පරාව, දෙනගම පරම්පරාව, තව කුරුණෑගල පැත්තේ වගේ පරම්පරා. මේ ඔක්කොම පරම්පරාගතව අවුරුදු මං හිතන 1000කට වැඩි කියලා. මේවා අභයගිරිය අර කැඩිලා ආපු ගුරුකුල. අපි ඒ ගැන අධ්‍යයනයක් කළා නැහැ. එතකොට අර ආපු තාන්ත්‍රික බලපෑමට අපි අහු වෙලා තියෙනවා. දැන් තේරවාදී සම්ප්‍රදායකට වෙද මහත්යෙක් වෙන්න බෑනේ හාමුදුරු කෙනෙකුට. කොහොමද එතකොට වෙදගම් කරන සම්ප්‍රදායක් තියෙන්නේ? ඒ සම්ප්‍රදාය ඒ ප්‍රවණතාවය කොච්චර ආවද කියනනම් වෙදකමෙන්ම තමයි. ඒ කියන්නේ නිරෝගී තාම හරිම පැහැපත් ප්‍රභාස්වර ශක්තිමත් විද්‍යාවක් තමයි වෙදකම. ඒක තව සම්ප්‍රදායක් ආව නෑ. ඔය එකක්වත් නෙවෙයි මේ සජ්ජායනා වලින් පුළුවන් මේක කරන්න. එක මන්ත්‍රයක් තියෙන ඕක කිව්වම ඉවරයි. මම ඕම් මණිපද්මේ හුම් හරි අමිතාබෝ හරි කිව්වම ඒක ඇතුලෙන් ඕක කරන්න පුළුවන්. ඒතකොට අමිතාබෝ 1,00,000 වාරයක් කියනවා සමාජිකයෙක් වෙන්න. ඒ වගේ ප්‍රවණතා. තව කට්ටියක් කළේ එකක්වත් නෙවෙයි මේ විධිමත් ලිංගික ජීවිතයකින්ම පමණයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි ගත්තම මේ බුද්ධ ආගමේ පරිණාමය හරි සංකීර්ණයි. ඒකේ සටන් කලාව තියෙන සංවාද. ඒ කියන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ජගද්දලා වික්‍රමශිලා වගේ දැවැන්ත විශ්වවිද්‍යාල මේ සංවාදය ඇති වුණා. දැන් අපි ගත්තොත් ටිබෙට් අපේ රූපරාමු අපි ඉස්සරහට පෙන්නමු. දැන් ටිබෙට් සම්ප්‍රදායේ ඒගොල්ල කතා මෙහෙම උගන්වන්නේ මේ වගේ අතරත ගහලා. අඩිය හප්පලා මෙහෙම කළා කෑ ගහලා මේ ඒ ශිෂ්‍යයන්ට උගන්වන්නේ මෙහෙ විදියට. දැන් ටිබෙටියන් এডুকেෂන් සිස්ටම් කියලා අපි YouTube එකේ ගැහුවොත් මෙහෙම කළා අපුඩියක් ගහලා තමයි ඒ පටන් ගන්න සංවාදේ. ගුරුවරයා ගාවට ගිහිල්ලා පාඩම් දෙන්නේ මේ විදියට. ඒ කියන්නේ නාලන්දා සම්ප්‍රදායේ තිබුණේ එහෙම සම්ප්‍රදායක් ඇතුළේ. මහා වාදයක් ඇතුළේ. ඒ වාදය ඇතුළින් තමයි මේක ඒ ප්‍රඥාව විකසිත කරගත්තේ. ඒතර අපිට පේන ප්‍රවණතා රාශියක් බෞද්ධ ඉතිහාසයේ තියෙනවා. එක ප්‍රවණතාවයක් තියෙනවා සටන් කලා මුල් වෙච්ච. තව ප්‍රවණතාවක් වෙදකම ගැන. තව එකක් තියෙනවා වජ්‍රයන් නැත්නම් තාන්ත්‍රික ප්‍රවණතාවය. තව ප්‍රවණතාවයක් තියෙනවා මේ දැන් සංගීතය වගේ එකක්. එහෙම ගුරුකුලත් ඇති වුණා. සංගීතය පදනම් කරන. එතන මේ සංකීර්ණ මේ මහා බෞද්ධ පරිණාමය ඇතුලේ ලංකාව ඇතුලේ ගත්තම ලංකාව ඇතුලේ තේරවාදී සම්ප්‍රදායකට වෙදකම් කරන හාමුදුරුවෝ තියෙනවා.
පක්ෂවලට කඩේ යන මේ ඡන්ද රැස්වීම වල ආමුදුරුත් තියෙනවා. හොඳයි. මම වගේ ඈත් තියෙනවා. එතකොට ඉස්කෝලේ ගුරුපත් වීම ලබන ආමුදුරු මං හිතන්නේ භාගයක් විතර ඉන්නේ. මාතට වැටුපක් ලබන ආමුදුරු භාගයක් ඉස්කෝලවල විදුහල්පතිලා ඉන්නවා. එතකොට මේ පරස්පරය ඇතුලේ නියම තේරවාදී මූලධර්මයක් ඔස්සේ මේ පරස්පරය අපි ලියාගන්නේ කොහොමද? අවසරයි හමුදුනේ අපි පරස්පරය ලියාගමු. මට බෞද්ධ ජීවන ක්‍රමය එහෙම නැත්නම් සමාජීය ජීවන ක්‍රමයට මේ බෞද්ධ දර්ශනයෙන් බෞද්ධ ආගමෙන් ගන්න තියෙන තැන් මොනවද සහ ඒ සඳහා හැඩගැස්වීම කොහොමද සකස් කරගන්න ඕන කියන කාරණාත් එක්ක කතා කරනකොට ටිකක් විවිධ ආකාරයේ පැතිකඩයන් වලට අපිට ගමන් කරන්න සිද්ධ වුණා අපේ හඳුන්නේ. ඔබ වහන්සේ අවසන් කරපු තැනින් මම යන්න සූදානම් වෙනවා අපේ දිල්ෂාන් ළඟට. දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් මේ බුදුදහම පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක්. එය සමාජයට දරුවන්ට පැහැදිලි කරලා දෙන ගුරුවරයෙක් විදිහට කටයුතු කරන කතිකාචාර්යවරයෙක් විදිහට. දැන් මේ කියපු කාරණාත් එක්ක අපිට මේ බෞද්ධ දර්ශනයෙන් අපේ ජීවන රටාව හදාගන්න කියන කාරණාවට එන්නටත් කලින් මේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ විවිධ දේවල් දැන් අපිට එකතු වෙලා තියෙනවා. දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්න විදිහට මේ වෙනකොටත් ලංකාව තුලත් වෙද පරපුරවල් තියෙනවා. විවිධ රැකියාවල් වල යෙදෙන භික්ෂුන් වහන්සේලා අපිට දකින්න මේ සියල්ලත් එක්ක මේ කියන තැනට එන්න මේ සකස් වෙලා තියෙන ක්‍රමයේ යම් වෙනසක් වෙන්න ඕනද? එහෙම නැත්නම් මේක අපි තව ටිකක් අධ්‍යයනය කරගෙන වෙන රටාවක් හොයාගන්න ඕනද? මොකක්ද අපි යන්න ඕන තැන හැත්තරම? අවතරංග මහත්තයා දැන් හොඳ කාරණාවකට අපි මේ සාකච්ඡාවේ අවිල්ලා තිනවා අපේ හඳුන්නේ. ඇත්තටම බෞද්ධ දර්ශනය, බුදු සමය, බුදු දහම විවිධ ප්‍රවේශ වලින් අපි සාකච්ඡා කරනවා, අපිට ඇහිලා තිනවා, අපි කියවනවා, අපි හදාරනවා. විවිධාකාර පර්යේෂණත් කරනවා, විවිධාකාර ගවේෂණත් කරනවා. එතකොට ඕක සම්බන්ධයෙන් මට මෙහෙම ප්‍රවේශයක් ගන්න හිතෙනවා. දැන් ඔය දර්ශනය කියලා විෂයක් එනවනේ. ඒ දර්ශනය කියන විෂය ලෝකේ ජනප්‍රිය වුණේ බටහිර සම්ප්‍රදායෙන්. එතකොට මේ දර්ශනයට අදාළ විවිධාකාර විෂය සම්බන්ධ විෂය ගණනාවක් තියෙනවා. එතකොට ওই විෂය සම්බන්ධ විෂය අධ්‍යයනය කරලා බලනකොට ඒ විෂය වලට විශාල සහායක් බෞද්ධ සම්ප්‍රදායෙන් ලැබෙන හින්දා අපි මේ දර්ශනය කියන විෂය සම්බන්ධ කරගන්නවා බුදුදහමට. ඒ නිසා තමයි අපි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. එතකොට එක් අතකින් බුදුදහමේ හොඳ වචන විලාසයක් තියෙනවා. අපේ වචන විලාසය පදනම් කරගෙන බෞද්ධ තර්ක ශාස්ත්‍රයක් කතා කරනවා. එක් අතකින් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තුල හොඳ ඥාන මීමන්සාවක් තියෙනවා. ඥානයේ ගවේෂණයක් තියෙනවා. අපි ඒක බෞද්ධ ඥාන මීමන්සාව කියලා කතා කරනවා. එක් අතකින් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පදනම් කරගෙන පුද්ගලයාගේ චරිතය කෙසේ සකස් විය යුතුද කියන කාරණාව අපි කතා කරනවා. ඒක බෞද්ධ ආචාර විද්‍යාව කියලා අපි සාකච්ඡා කරනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේම යම් යම් කොටස් අන්තර්ගත වෙලා තිනවා. කලාව, සංගීතය, නර්තනය, චිත්‍රය ගැන අපි ඒක බෞද්ධ සෞන්දර්යවාදය කියලා කතා කරනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ධර්මයේ තුල විවිධාකාර සංකල්ප පදනම් කරගෙන සංකල්පීය අධ්‍යයන අපි ගොනු කරගෙන තිබෙනවා. එතකොට හැබැයි බුදු සමය කෙනෙක් ඇහුවොත් දර්ශනයක්ද කියලා නෑ, බුදු සමය දර්ශනයක් නෙමෙයි. එහෙනම් කෙනෙක් ඇහුවොත් එහෙනම් බුදු සමය ආගමක්ද කියලා, බුදු සමය ආගමකුත් නෙමෙයි. දාර්ශනික ලක්ෂණ තිබ්බ පමණින් බුදු සමය දර්ශනයක් වෙන්නේත් නෑ. ආගමික ලක්ෂණ තිබ්බ පමණින් බුදුදහම හුදෙක්ම දහමක් බවට පත් වෙන්නේත් නෑ. එහෙනම් කුමක්ද? බුදුදහම ජීවන දර්ශනයක්, ප්‍රායෝගික ජීවන දර්ශනයක්, යථාර්ථය පෙන්වන ජීවන දර්ශනයක්. ඒක වාදයක් නෙමෙයි. ඒකේ අන්තයක් නෑ. ඒකේ දෘෂ්ටියක් නෑ. මැද මාවතක් තියෙන්නේ ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න. ඕනම සම්ප්‍රදායක කෙනෙක්ට බොහොම පහසුවෙන් එයා ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න පුළුවන් පදනමක් බුදු සමය තුල තියෙනවා. එතකොට ජීවන ප්‍රතිපදාවක් බුදු සමය වනාහි ගැඹුරු, ඒ වගේම සරල, යථාර්ථයට නැඹුරු, යථාර්ථගාමී ප්‍රතිපදාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ ජීවන ප්‍රතිපදාවක්. බුදු සමය ජීවන ප්‍රතිපදාවක්. එතකොට අපේ ස්වාමින් වහන්සේ පෙන්වුවා වගේ කෙනෙකුට අවශ්‍ය නම් සමාජ ජීවිතය සාර්ථක කරගන්න ඒකට අදාළ විශාල පරිචයක්, නැඹුරුවක් බුදු සමය තුළ තියෙනවා. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය ආධ්‍යාත්මික ජීවිතයට, ගවේෂණයට, ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය මාර්ගය සකස ගන්න අවශ්‍ය මාර්ගය, දිශානතියත් බුදු සමය තුළ තියෙනවා. එතකොට කෙනෙකුට පරිශ්‍රණය කරලා සොයාගන්න දෙයක් නැහැ.
බුදුහාඳුරෝ වසර 2000 ගණනකට පෙර 2600කට ආසන්නයේදී බුදුහාඳුරෝ ඒක හොයාගෙන අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයක්. අපිට තියෙන එක ආය ගවේෂණය කර කර ඉන්න නෙමෙයි. දැන් අපිට පැහැදිලිවම ක්‍රියාකාරීත්වයෙන් ඉන්න පුළුවන්. ඔව්. දැන් ඒ කාරණාව එහෙම කියනකොට දැන් මේ කියන විදිහට මේ ධර්මයේ ප්‍රචාරය කරන මේක මිනිස්සු අතරට ගෙනෙන භික්ෂූන් වහන්සේලා අතරත් විවිධ බෙදීම් අපිට දකින්න ලැබෙනවා. සරල විදිහටම ගත්තොත් එම මේ වෙද පරම්පරාවල් සජ්ජායනා කරන පරම්පරාවල් එක්ක ඊට පස්සේ මේ සමාජයේ හැඩගැහෙලා තියෙන වෙනත් තැන් ගත්තත් අපිට විවිධ දේවල් දකින්න තියෙනවා. මේ වෙනස ගැන මොකක්ද ඔබේ අදහස? දැන් බුදු සමය දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 දී. බුදුහාමුදුරුවෝ එදා ධර්මයේ දේශනා කරපු ස්වરૂපය අද දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාළ වචනය, බුද්ධ වචනය, බුදුන් වහන්සේගේ දේශනාව මේ විදිහටම තියෙන ගැටලුවක් නැහැ. නමුත් ඒ පරිසරය, ඒ යුගය ඒක අපිට ආයෙ හොයාගන්න බෑ. ඒක මොනම දහමෙත් ඒ විදිහම තමයි. සමහර දහම් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වචනේ පවා අතුරුදහන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ මියගිය ආගම් කියලා අපි සමහර ආගම් හඳුනගන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයේ පදනම් කරගත්ත කොට්ටාසෙට අපි කියනවා ආදි බුදු සමය කියලා. ඒ ආදි බුදු සමය පදනම් කරගෙන අපේ හාමුදුරුවෝ කිව්වා වගේ විවිධ ගුරුකුල සම්ප්‍රදා ඔස්සේ මේ දක්වා දහම විකාශ වෙලා තියෙනවා. එහෙම දහම කාලානුරූපීව විකාශය වෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි. ඒ කාලින සමාජ අවශ්‍යතා පදනම් කරගෙන. යුගයෙන් යුගය මිනිස්සු ධර්මයේ තේරුම් ගන්න විදිය වෙනස්. සංස්කෘතියෙන් වෙනස්. බුදු සමය කියන්නේ එක භූමියකට ඒක ජාතික දහමක් නෙමෙයි. ඒක ජීවන දැක්මක් නිසා කාලානුරූපීව විකාශය වුණා භූගෝලීය වශයෙන් සහ සංකල්පීය වශයෙන්. ඒ අදාළ විදිහට මිනිසුන් තේරුම් ගත්ත තමන්ගේ සංස්කෘතියට ගැළපෙන පරිදි. එතකොට ඒකට බුදු සමයට එක්කහුණු අපේ භික්ෂුන් වහන්සේ නමකට වැඩියෙන් අත්දැකීමට හුරු වෛද්‍ය විදදාම නම් වෙදකම නම් වෙදකමත් එක්ක පදනම් කරගත්ත බුදු සමයක් තමයි එතන තියෙන්නේ. ඊළඟ දැන් ඔක හොඳ කාරණාවක්නේ බෞද්ධ පෙරහැර කියන්නේ. බෞද්ධ පෙරහැර තුන නැති දෙයක් නැහැනේ. ඒක සංස්කෘතික කරුණක්. ඒ සංස්කෘතික කරුණ තුල හැමදේම අඩංගු වෙලා තිබ්බනේ. එතකොට අපි බුදු සමය විදිහට බලන්න ඕනේ ඉවත් කළ යුතු දෑ නෙමෙයි, ගත යුතු දෑ. ගන්න ඕනේ දේවල් අරගෙන අත්හල යුතු දේ අත්හැරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. යෙදුම තමයි සමතික්‍රමණය කියලා අපි ඔකට කියන්නේ. අත්හල යුතු දේ අත්හරින්නත් ඕනේ, ගත යුතු දේ ගන්නත් ඕනේ. එතකොට බෞද්ධ සම්ප්‍රදාය තුල මේ දක්වා වෙදකම, ඊළඟට තව පැත්තකින් ජ්‍යොතිෂය, ඊළඟට ওই විදිහට ගත්තාම සමාජ ජීවිතයට අවශ්‍ය දේවලුත්. හැබැයි ඒහා මේ සරල නොවි ආධ්‍යාත්මික කාරණාවට අවශ්‍ය ජඹුරු පදනමකුත් ඉවත් නොවීම, ඒ සම්ප්‍රදායෙන් ඉවත් නොවීම විකාශය වුණා. මේ දක්වා පැවතුණා. ඔව්. ඒක සමාජීය වෙනස්කම, විකාශය මේ වෙනස්කම් එක්ක වෙනස් වෙනවා. නේදජතුමනි මේ ඔය කියන කාරණා එක්ක මේ වෙනස කොයිතරම් වැරදි විදිහට බලපානවද කියන එක දැන් එක තැනකදී කියුණා මේ ජ්‍යොතිෂය පැත්ත පිළිබඳව. ස්වාමින් වහන්සේලා ජ්‍යොතිෂ වේදය හදාරමින් ඒ පිළිබඳව කාරණා ප්‍රකාශ කරනවත් එක්ක බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවකදී ප්‍රතික්ෂේප කරලා තියෙන කාරණාවක්ද මේක? ජ්‍යොතිෂය කියලා කියන්නේ. නෑ තරංග බුදුන් වහන්සේ ජ්‍යොතිෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා කියලා කියන්න බෑ. ඒ තියෙනව නේද මේ පින්කරි සම්දිතාරක. ඔව් ඒ නක්කත් ජාතකේ නැකත් බැලීම ඒවා තහනම් කරලා කාරණාවක් තියෙනව නේද? දැන් මෙහෙම. දැන් ඔය තහනම් කරා නෙමෙයි. දැන් නක්කත් ජාතකයේ බුදුන් වහන්සේ දේශනා කරනවානේ කිංකරි සම්තාර ඔය මේ නක්කත් පරමන්නෙත්තන් මේ නකත්තරු තාරකාවන් කුමක් කළ හැකිද? යමක් කරන්න තියෙන වෙලාව තමයි ඒක කරන්න තියෙන හොඳම වෙලාව. මේ නැකත් බලමින් පසු නැකත් බලමින් දේවල් පසර දාන කෙනා ඒ වෙලාවල් බල ඉන්න කෙනාගේ කරන්න ඕන කාර්යය පසට යනවා. ඒකෙන් හින්දා යමක් කරන්න තියෙන වෙලාව තමයි නියම වෙලාව. තාරකාවන් කුමක් කරේද කියලා. දැන් නක්කත් ජාතකයේ එහෙම තියෙනවා තමයි. දැන් ඔය සූත්‍රයක සඳහන් වෙනවා පැහැදිලිවම ඔය මේ රජවරු අධාර්මික වෙද්දී කොටින්ම මේ නැකත්තරු ආදී බලපෑමත් නරක විදියට හැරවෙනවා කියලා සූත්‍රයක් තියෙනවා. මම සූත්‍රේ උට කියන්න මතක් වුණාම ඒ වගේම ඒ වගේ සූත්‍ර ඒ වගේ දේශනා තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වයේ බලපෑම විශ්වයේ අනිකු විශ්වයේ දැන් මෙමනේ දැන් ජ්‍යොතිෂයේ මොකද්ද කියවෙන්නේ? ජ්‍යොතිෂයේ කියවෙන්නේ
කෙනෙකු උපදින වෙලාවේ විශේෂයෙන් කෙනෙකු උපදින වෙලාවේ මොකක් හරි අద్భుත විදියකට අහසේ තාරකාවන් වලින් කෙනෙක්ගේ මේ කර්ම ශක්තිය නිරූපණය වෙනවා කියන්නේ. දැන් ඕක මේ මම ඉස්සර ජ්‍යොතිෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒක මම පිළිගත්තේ නැති කෙනෙක්. හැබැයි ඔය මගේ යාළුවෙක් හොඳට ජ්‍යොතිෂයේ කේන්ද්‍ර බලන්න පුළුවන් කෙනෙක් මම එයාව ටෙස්ට් කරා. එයා කවදාවත් බලපු නැති අය කේන්ද්‍ර දීලා මේ කියන්න බලන්න කියලා ටෙස්ට් කරා. දැන් එයා කියන දේවල් ඒ ශාස්ත්‍රීය ඇත්තක් නැත්තම් කියන්න බෑ. ඒක හැබැයි ඔක ඔලුවට තියාගන්න නරකයි. දැන් මම හිතන්නේ නක්කත් ජාතකයන් වගේ තථාගතයන් වහන්සේ දේශනා කරන්න උත්සාහ කරන්නේ මේවට වඩා තමන්ගේ ආත්ම ශක්තිය තමන්ගේ උත්තාන වීරිය වඩා වැදගත්. ඒකින්ද මේව ඔලුවට තියාගන්න එපා. බුදුන් වහන්සේ ඔය ත්‍රිලක්ෂණ විද්‍යාවක් විදිහට සාඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ පහත් ඒ කියන්නේ ධර්මයට සාපේක්ෂව පහත් දෙයක් කියලා ජ්‍යොතිෂය. එතකොට දැන් කාට හරි දැන් තුවාට අහන්න පුළුවන් මේ දැන් ඒකින්ද ඔය හාමුදුරු කේන්ද්‍ර බලන එක එහෙම වශීගුරුකම් කරන අරහාමුදුරු මේ හාමුදුරු කරලා දැන්වීම පව දානවා මේ රූපවාහිනී මාධ්‍යයේ පව. ඔය දැන් වශීගුරුකම් කරන එක නම් ඒක ගුරුකම් කරන එක. කේන්ද්‍ර බලන එක නෙමෙයි. කියන්නේ ගුරුකම් කරන එක. ඒ කියන්නේ එක එක හදිහූනියම් කරන එක සහ වශීගුරුකම් ආදී කරන එක නම් කොහෙත්ම භික්ෂුවකට උචිත දෙයක් නෙමෙයි. ගිහියෙකුටත් උචිත. ඒක ගිහියෙකුටත් උචිත දෙයක් නෙමෙයි. හැබැයි බෙදකම් කරන එක කේන්ද්‍ර බලන එක වගේ දැන් මේකයි තරංග. දැන් අපි බලාපොරොත්තු වෙන නරකයි මේ සියලුම භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරගෙන නිවන උදෙසාම වැඩ කරાવી කියලා. දැන් මේ දැන් එහෙම දැන් අපේ භික්ෂුන් වහන්සේලා හුඟ දෙනේ පැවිදි වෙන්නේ පුංචි වයසේනේ. එහෙම මේ සංසාරය ගැන කලකිරීමකින් මේ ගැඹුරු මේ භයානක සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියලා එහෙම ගැඹුරු අවබෝධයකින් පැවිදි වෙච්ච අය නෙමෙයිනේ. දැන් මේ සමාජයේ සංස්කෘතිය හැදලා තියෙන්නේ මේ බෞද්ධ බුද්ධ ශාසනය තියාගන්න දරුවන් පැවිදි කරනවනේ. ඒක හොඳ නරකද කියන එක වෙනම එකක්. එතකොට එහෙම පැවිදි කරලා අපි පුංචි ළමයි අපි කොහොමද බණ භාවනා කරගෙන ඉඳපන් කියලා කොහොමද කියන්නේ? ඒ කියන්නේ දැන් මේ විවිධ රුචිකත්වයන් තියෙනවා. අපේ හොඳනේ දැන් ඒ කියපු කාරණාව හොඳ තැනක් අපිට මතු කරගන්න. දැන් භික්ෂූන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ පාරේ යන්නේ එහෙම නැත්නම් මේ චීවරය දරාගන්නේ නිර්වාණ අවබෝධය කරගෙන මේ සසරෙන් ඈතර වෙන්න කියන කාරණාව තමයි මූලික අපි දකින්නේ. හැබැයි මෙතුමත් යම් තර්කයක් ඉදිරිපත් කරනවා. එතුමා නිතිච්චන්නේ කොහොමද මේ කාරණාත් එක්ක අපිට මොකක්ද එන්න පුළුවන් තැන හැම භික්ෂූන් වහන්සේලාම මේ මාර්ගයටත් එන්න අවශ්‍ය නැද්ද? එහෙම නැත්නම් මේ සමාජීය වැඩ කටයුතු කරගෙන නිද්දවුනුත් කරගෙන ගිහි ජීවිතයක් වගේ සිවුරත් එක්ක ගත කරන එකේ යම් වැරද්දක් නැහැ කියන තැනකට මොකද්ද ඔබ වහන්සේගේ අදහස? මම හිතන්නේ අර දීශාන් කියපු එක ටිකක් අපි සාකච්ඡා කරොත් හොඳයි. මූලික දාර්ශනික පදනම තියාගෙන කාලානුරූපව අවශ්‍යතානුව ධර්මයේ භාවිතාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මූලික හරය ධර්මයේ මූලික හරය කියලා එකක් අපි අඳුනගෙන ඒ හරය එක එක ආකෘති වල විවිධ සන්දර්භ යටතේ අපි භාවිත කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ අපි පොඩි උදාහරණයක් ගත්තොත් අපි හඳුන දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමු මෛත්‍රිය කියලා වචනේ මෛත්‍රිය. මෛත්‍රිය කියන ධර්මයේ කවුරුවත් විරුද්ධ නැහැනේ මෛත්‍රිය අත්‍යවශ්‍ය එකක්. මෛත්‍රියෙන් නැත්නම් කරුණා මෛත්‍රිය අපි දෙක වචන දෙකකට ගත්තොත් මෛත්‍රිය කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියන හැඟීම. කරුණාව කියන්නේ ඒක ක්‍රියාවට නැගීමනේ. විශේෂිත වූ දුකටපත් වූ ජනතාවට පිහිට වේ. ඔය දෙක එකට යන්නේ. එතකොට අපි කරුණාව කියන එක ගත්තොත් දුකටපත් වූ ජනතාව සුවපත් කිරීම කියන එක මූලික සංකල්පය. එතකොට ඒකට අහන උත්තරය කොහොමද? දුකටපත් වෙච්ච අය ගලවා ගැනීම නම් ඒ ගලවගන්නේ කොහොමද? ඒක දේශපාලනය කරලා කරන්න පුළුවන්ද? වෙදකම් කරලා කරන්න පුළුවන්ද? නැකැත්වලින් කරන්න පුළුවන්ද? සටන් කලාවෙන් කරන්න පුළුවන්ද? යෝග වලින් කරන්න පුළුවන්ද? කොයි විදියටද මිනිස්සු සුවපත් කරන්න පුළුවන්? ඒ ලෝකයට ඒ මොහොතට ගැලපෙන උපාය මාර්ගය මොකද්ද? දැන් අපි කියනවා අපේ තියෙන්නේ තේරවාදී පිරිසුදු සම්ප්‍රදාය. දැන් අපි එහෙම කිව්වට අපිට බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්න බැරි නෑනේ. හැබැයි අපේ රටේ ඒක ප්‍රවණතාවයක් වෙලා නැහැ. බුදු වීම කියන එක ලංකාවේ නිකන් ඔබ බුදු වෙන්න හදනවද කියලා නිකන් එහෙම ඒක විහිළුවටපත් නොවෙන ඒක බරපතල අධ්‍යයනයක් නැත්නම් බරපතල සම්ප්‍රදායක් හැටියට බෞද්ධ සම්ප්‍රදාය ලංකාවේ ගොඩ නැගිලා නැහැ. දැන් අපි සරල උදාහරණයකට ගත්තොත් මඩිහි පඤ්ඤාසීහාඳු. තේරවාදී සම්ප්‍රදාය සංකේතයක් මෑත කාලේ. හොඳම අනන්‍යතාවයේ සහිත සංකේතයක්නේ.
හැබැයි බඩිහි නායක හඳුනන ඇහුව පරමාර්ථයේ රහත් වීමද බුදු වීමද කියලා. මොකද්ද ප්‍රාර්ථනාව? බුදු වීම. කිතලගම ශ්‍රී ලංකාවේ මෑත කාලේ සමාජ සේවාව වෙනුවෙන් කැපවෙච්ච මහා කැපවෙච්ච ලොකු චරිතයක්. ප්‍රාර්ථනා බුදු වීම. බලංගොඩ ආනන්ද මෛත්‍රීහාරෝ ලෝක ප්‍රකට භික්ෂුව. ප්‍රාර්ථනා මොකද්ද? බුදු වීම. ගංගොඩවිල සෝමහාඳුරු ගත්තා. ප්‍රාර්ථනා මොකද්ද? බුදු වීම. එතකොට මේ නාව්‍යනි අරිය ධම්මහාඳුරු. උන් වැඩි ඕනේ නැහැ. අරණ්‍ය සේනාසනයක ප්‍රධානිය. මොකද්ද ප්‍රාර්ථනාව කියලා අහුණා? බුදු වීම. හැබැයි මේ ලංකාවේ ප්‍රකටම භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් කිව්වට බුදු වීම කියලා මම හිතන්නේ බලංගොඩ හාමුදුරුවෝ කිව්ව එක ඇරෙන්න. වෙන කවුරුවත් බුදු වෙන ප්‍රාර්ථනා කියලා එකක් දන්නෙත් නැහැ. එයාගේ ශිෂ්‍ය පරම්පරාවේ එහෙම බෝධිසත්ව සම්ප්‍රදායක් හැදුනෙත් නැහැ. ඒ කියන්නේ තේරවාදී සම්ප්‍රදායේ ප්‍රකට භික්ෂුන් වහන්සේලා බුදු වීම රහසිගතව සමාජගත නොකර Taman නිකන් පුජ්‍යලිකව ටිකක් ඕක කිව්වට මිසක් ඒ බුදු වීම කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක මහ විශාල ඒ බුදු වීම කියන චින්තනය විශාල චින්තනමය වශයෙන් ගත්තොත් මහා පරිවර්තනය. දැන් අපි අපිට මම කැමති පොඩි බතු කිරීමක් කරන්න. දැන් බුදු වීම කියන එක ගන්නකොටම එනවා එකක් ලෞකික ලෝකයේ හදා ගැනීම කියන උපාය මාර්ගය තියෙනවා එතන. මොකද ඔහු නිවන් දකින්න නෙවෙයි ඉන්නේ. ඔහු ඉන්නේ දුකටපත් වූ ජනතාව සුවපත් කරන්න. ඒ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක් කියලා අපි කියනවනේ. කිව්වට අපි කියන්නේ අන්තිමට නිවන් සප ලැබේවා කියලා. දැන් අපේ රටේ අපි අරගත්තොත් පළවෙනි සියවසේ ඉඳලා 10 වෙනි සියවස දක්වා රජවරු බහුල ප්‍රමාණය. මහසෙන්ගේ පටන්. තමන්ගේ ප්‍රාර්ථනාව බුදු වීම කියලායි කිව්වේ. කොටිම්ම කිව්වොත් බුදු වීමට පුහුණු වුණු බුදු වීම ප්‍රාර්ථනාව කරගත්ත මිනිහෙක් තමයි රජ කරන්න ඕන කියලා අපේ මතයක් තිබුණා. දැන් අපි ගත්තොත් මෙසිරිලක් නොබෝසත් නොරජවන්හයි. මේ ලංකාවේ රජ වෙන මිනිහෙක් ඉන්නවා නම් එයා බෝධිසත්වරයෙක් වෙන්න ඕන කියන චින්තනය තිබුණා. කොටින්ම කියනවා නම් රජ පළවෙනියක් බෝ දෙවෙනියක් බෝ තුන්වෙනියක් බෝ හතරවෙනියක් බෝ පස්වෙනියක් බෝ හයවෙනියක් බෝ ඔහොම අපට ආව අග්බෝ වැලක් සංඝ බෝධිය ඔක්කොම ඒගොල්ල කිව්වේ මගේ එකම අග්‍රබෝධි කියන එකේ තියෙන බුදු වීම ප්‍රාර්ථනා කරගත්ත පුජ්‍යලය. සරල අපේ සිංහල හෙළ භාෂාවට ආම සමයි. එතකොට ඒ දැන් බුදු වීම ප්‍රාර්ථනා කරගත්ත පුජ්‍යලයාගේ එකම ප්‍රාර්ථනාව ලෞකික සත්වයා සූපත් කිරීම. ඔහු ආර්ථික වශයෙන් දිලින්දිකම නැති කරන්නේ කොහොමද? එතකොට ඒගොල්ලා සතුටින් ඉන්නේ කොහොමද? ඒ කියන්නේ අපි හැමෝම තුල තියෙන උදාර පරාර්ථකාමී සිතුවිල්ල වැහිලා තියෙනවා ආත්මාර්ථය නිසා. පරාර්ථයක් තියෙන එක වැහිලා තියෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් පුංචි කාලේ ළමයි හරි එකමුතුයිනේ. උන්ට කුලමල ભેද නැහැ. බෙදා හදා ගන්න කැමති. ගහගත්තට හෙට උදේට රණ්ඩු සනීප වෙනවා. දෙන්න ආපහු යාළුවලා කතා කරනවා. පැයෙන් පුංචි ළමයි බලන අවුරුදු 6 7 ළමයි ගහගෙන පැය භාගෙන් ඉවරයිනේ ප්‍රශ්න. අක්කයි නංගි ගහගෙන පැය ගහගෙන හොතරම ගහගන්න. ඒගොල්ලගේ අතේ පය අයියට ලොකු ගහගැනීමක් ඒක. හැබැයි ආයි පැය භාගෙන් අඬනවාද කියලා දෙන්න බදා ගන්න. ඒ කියන්නේ අපි තුල ඒ බෝධිසත්ව ආකල්පයක් තියෙනවා. එතකොට ඒක යට වෙලා තියෙන්නේ. මොකද සමාජයේ තියෙන උමනාකම් තරංගය එකෙක් පාගගෙන අනිත් එක නගින්න ඕන උමනාව සමාජයේ දිශානතිය තියෙන තරංගයට. හැබැයි බෝධිසත්ව චර්යාව කියන එක තියෙනවා. දැන් බලන්න අපේ ප්‍රධාන ජනප්‍රිය පොත මොකද්ද කියලා අහුවොත් 60 දශකේ 1960. ඒ කියන්නේ අපේ ආච්චිලාගේ. අපේ අම්මලාටත් වඩා අපේ ආච්චිලගම අවුරුදු 100ක් විතරයි මං කියන්නේ. ජනප්‍රිය පොත මොකද්ද? ජාතක පොත. ජාතක. අපි ජාතක පොත කියලා කිව්වෙත් නෑනේ ඔකට. ජාතක පොත් වහන්සේ. ජාතක පොත් වහන්සේ. එතකොට තව එක ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා මේ ජාතක පොත අටුවාව අපි පිළිගන්නේ නැහැ. ඒක ලොකු ප්‍රවණතාවයක්. අටුවාව කියවන්නෙත් එපා අටුවාව බොරු. එතකොට අපි කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් පස්සේ අවුරුදු 2500 සංවර්ධනය වූ ප්‍රවණතා ටික අපි ප්‍රතික්ෂේප කරනවා. ආදි බුදුදහමේ කැලල විතරයි අපි අල්ලන්නේ. අර මේ එක එක පරිණාමයන් තුල ආපු ප්‍රවණතා අපි අයින් කරනවා. මම කියන්නේ එක එක යුගවල ආපු පරිණාමයන්ගේ ගුණාත්මක සහ ඍණාත්මක ලක්ෂණ තියෙනවා අද. සමහර ප්‍රවණතා අපට බෙදගන්න. සමහර ප්‍රවණතා අපට අයින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඔක්කොම අටුවා කියලා අයින් කරන්න බෑ අපට. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් සුමේද තාපස කතාව කියනකොට කියන්නේ සුමේද තාපසයන්ට දීපංකර බුදුහාමුදුරු කියන ඔබට රහත් වෙන්නත් පුළුවන් දැන්. එතකොට සුමේද තාපසය මොකද්ද කියන්නේ? අම්මයි තාත්තයි දරුවෝ ඔක්කොම ගින්නෙන් දැවෙද්දි පැන දුවන දෙමව්පියන්සේ. ආයෙ කියනවා බඩගින්නේ දාස් ගානක් බලන් ඉඳි මම විතරක්
කාලා තලු මරමර කනවා. වේරම් බඩගින්න. සුදාවෙන් ජනේ ජනයා පෙලෙද්දී මිහිරි ආහාරයක් ලැබ තමාපමණ තනිය පරිභෝජනය කරන්න ඇස. රහත් වීම කියන එක එහෙම එකක්. දැන් ඔය කතාව අපි උපාසකම්මලට කිව්වොත් එහෙම කවුරු හරි කියලා මතු කරලා කිව්වොත් එහෙම එකක් තියනවද? රහත් වීම නිගා කරලා තියෙන්නේ එතන. ඒ කතාවේ ප්‍රකාශනය ගත්තොත් රහත් වීම මහා මේ ආත්මාර්ථකාමී වැඩක් කියලා තියෙනවා. තමන් තනියම මේ මහ විශාල පිරිසක් දුක් විඳින මං විතරක් උතන විතරලා හරියන්නේ නැහනේ. ඒතර ඇත්තටම බුදු කෙනෙක් අපට ලැබෙන්නේ එදා රහත් වෙන කියලා හිතුවනම් බුදු කෙනෙක් හම්බ වෙන්නෙත් නැහනේ ගෞතම කියලා අපිට. දැන් මෙන්න මේ විදිහට අපේ සමාජය ඒ කියන්නේ බුදුදහමේ දිශානතිය වර්ධනය වෙච්ච ආකාරය ගැන අපිට කිසිම අදහසක් නැහැ. ඒ නිසා මගේ අදහස නම් භාවනා දැන් ඒක මම හිතන්නේ යලිතුත් මතු කළා භාවනා කිරීම කියන එක භාවනා සම්ප්‍රදාය කියන එක මේ අපි ලෞකික ජීවිතය තුල කරන්න ඕන එක. ඒ ලෞකික ජීවිතේට ඒක ආලෝකයක්. දැන් කායානුපස්සනාව හරි සතිපට්ඨානය හරි වැඩිම සෑම මේ කම්සප විඳින හැම ගිහියෙක්ම සතිපට්ඨානේ වඩන්න ඕන. ඒක මේ ආරණ්‍ය වල ඉන්න හාමුදුරුවෝ ගන්න නෙවෙයි. අපි හිතන් ඉන්නවා සතිපට්ඨාන කොටිම කිව්වොත් දිලිෂාන් සතිපට්ඨාන සූත්‍රයේ විශ්වවිද්‍යාලයට උගන්වන්නේ නැහැ නේ. කෙල්ල කොල්ලන්ට. හැබැයි නිව්සීලන්ත කියන රටේ සියලුම ශිෂ්‍යයන්ට අනුමත කරලා තියෙනවා සතිපට්ඨානෙ උගන්වන්න කියලා. මයින්ඩ්ෆුල්නස් එඩියුකේෂන් කියලා වෙනම කෝස් එකක්. මේ අපේ බුද්ධ ආගමමයි. අපේ බුද්ධ ආගම තමයි ඒගොල්ලෝ අරන් තියෙන්නේ. හැබැයි අපේ බුද්ධ ආගම අපි හිතන්නේ ඉස්කෝලේ ළමයින්ට උගන්වන්න තියා විශ්වවිද්‍යාලයට උගන්වන්නේ නැහැ. ගමේ හාමුදුරු කෙනෙක් ගන්නෙත් නැහැ. මම දකින්නේ සතිපට්ඨානය තමයි අපේ බේස් එක. ඒක අවශ්‍ය වෙන්නේ මේ නිවන් දකින්න කියන එකටම වෙන්න පුළුවන්. හැබැයි ඊට මෙහා මේ ලෞකික ජීවිතේට මහා ආලෝකයක් ලැබෙනවා. අවසරයි අපේ හඳුන්නේ. භාවනාවේ තියෙන වටිනාකම භාවනාවෙන් කොහොමද අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නේ මේ සික්කේ කාරණාවත් පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. ඒ සඳහා පුංචි ඉඩකඩක් වෙන් කරගෙන අපි ප්‍රධාන පාලකමන්ත්‍රී ගිල්ලෙන්න සූදානම් වෙනවා. ඉන්න අනතුරුව මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මට ඔබ වහන්සේගෙන් තව විමසන්න කාරණා තියෙනවා මේ විද්වත් සභාව තුළ. විරාමයට පෙර ආතුව කිව්වා අපේ හඳුරුවන්ගෙනුත් භාවනාව පිළිබඳව යම් මතුවීමක් සිදු නිසා ඒ පිළිබඳව විමසනවා කියලා. මම මේ අහන ප්‍රශ්නය භාවනාවත් සම්බන්ධ කරගෙන කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා අපේ හඳුන්නේ. දැන් විශේෂයෙන්ම ඔබ වහන්සේ මෙතන වැඩ හිටින්නලා අතුරුරියේ රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ඉදිරිපිට උස්සාසනයක වැඩ ඉන්න මොහොතක අපි විශේෂම භික්ෂු ශාසනය පැත්තෙන් මම අහන්නම් ඔබ වහන්සේගේ පැත්තෙන් මේක පටන් අරගෙන අපි ගිහි ජීවිතයට එමු. මේ නිවන් දකින්න අපි උත්සාහ කරන එකද නැත්නම් භික්ෂුන් වහන්සේලා විදිහට උත්සාහ කරන එකද එහෙම නැත්නම් මේ සමාජය හදන එකද කරන්නේ සමහරට ඔබ වහන්සේට දැක්මක් තියෙනවද මේ දෙකම එකට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා වගේ? මම හිතන්නේ සමාජ නිවන් දකින්නවද සමාජය හදනවද කියන එක අපි අහුවොත් මගේ උත්තරය දැන් මෙතන මටත් වඩා බෞද්ධ විෂය උගන්වන ගුරුවරුත් ඉන්නවනේ. සමාජය හදනවා කියලා කියන එක නිවන් දකින්නවද කියන එක අතෝ මම හිතන්නේ දැන් අපි නිවන් දකින්න මම නිවන් දැකලා ඉන්නේ කියලා කට්ටියක් කියනවා මම නිවන් දකින්න යනවා කියලා කට්ටියක් කියනවා. මම හිතන්නේ මේ වචනේ අනවශ්‍ය විදියට අපි මතු කරගන්න යන්නේ නැතුව බෞද්ධ ආධ්‍යාත්මික පදනම එළියට ගන්න ඕන කියලා මම අදහස්. සරල උදාහරණයකට ගත්තොත් සතිපට්ඨාන ඉගෙනීමේ වැඩිම අවධාරණය කරලා තියෙන නිවන තමයි. අපි ඒ අන්තිම වචන සූත්‍රයේ තියෙන අන්තිම ටික නිවන් දැකීම ප්‍රතිඵලයනේ. ඒ නිවන කියන ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ කියලා අහන්න යන්නේ නැතුව ඒක කරන්නේ කොහොමද? අපි කියනවා නිවන් දැක්කම මෙහෙමයි වෙන්නේ. එහෙමයි වෙන්නේ කියන එක කරන්නේ නැතුව කරන්න තියෙන දේ වැඩේ කතා කරොත් අපි මං හිතන්නේ නිවනට මඟ පාදන ක්‍රමයක් හදමු කියලා මං කියන්නේ. නිවන් එක එක්කෙනා අරගෙන ඔයාත් නිවන් දැක්ක ඔන්න ඔයා නිවන් දැන් සාතිකයක් දෙන්න පුළුවන් නැත්නම් දැන් සාතිකයක් නිකුත් කරනවා ඉන්නවනේ. එහෙම නැත්නම් එක එක්කෙනා අරගෙන මෙහෙම ඇදලා අරගෙන නිවන් දක්වනට වඩා සමස්ත සමාජයක් විදියට බෞද්ධ ආධ්‍යාත්මික පදනම අපි එළියට ගන්නවා. එහෙම කොහොම මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ බෞද්ධ ආධ්‍යාත්ම? මම කියනවා මේක බ්‍රහ්ම විහාර 4 කියලා. සරලව. තවත් මම සරල කරලා ගත්තොත් මම කියනවා ආදරය. ලෝකයට ආදරය කිරීම. මම දකින්නේ බුදුදහමේ පදනම නිවන් දැකීමද බුදු වෙනවද ඕවා නෙමෙයි. මිනිස්සුන්ට තියෙන ආදරය. තවත් කෙනෙකුට දක්වන ආදරය. සියලු සත්‍යයන්ට. සියලු සත්‍යයන්ට. පුරා කූඹියගේ පටන් සියලු සත්‍යයන්ට ආදරය කිරීම කියන එක. මිනිස්සු දුකටපත් වෙලා ඉන්නෝ නම් ඒ අයට පිහිට වෙන්න තියෙන ඕනකම. ඒක අපි මිනිස්යා තුල අවදි කරන්නේ කොහොමද? එතකොට බෝධිචිත්තය කියලා කිව්වම බෝධිසත්වා කල්පේ කිව්වම ඒකේ අපිට හරි ලේසි පිහිටක්. ඒක තේරවාදී සම්ප්‍රදායේ ජාතක පොතේ තියෙනවා. ඒක මහායානෙත් තියෙනවා. මහායානයකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. අපේ ඒක එච්චර සංවර්ධනය කළා දියුණු කළා තිබුණත් ඒක අපිට පේන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට අපේ බෞද්ධ සම්ප්‍රදාය පෘතුගීසි යුගයේ නැති වුණානේ. ඇත්තටම අපි දැන් මේ
ආදි බුදු සමයේ කොටසකට සහ එහෙම මෙහෙම කැලේ ටිකක් අල්ලන්නේ ඉන්නේ. ඒකයි මේ අවුල. අපේ වෙච්ච අවුරුදු 2000ක ක්‍රමික විකාශනයේ කාලීන වෙච්ච විකාශනයේ අතින් අතට ආපු එක වැටිලා අවුරුදු 2000ම මත කළා මුල කුණක් අල්ලන් දඟලනවා. කෑලි කෑලි අල්ලගෙන. කට්ටියක් ආර්ථික දර්ශනය අල්ලනවා, කට්ටියක් නිවන් අල්ලගන්න යනවා. මේ අපි හරිතනින් අල්ලගන්න මොකද්ද කරන්න ඕන? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ බෞද්ධ ආධ්‍යාත්මික පදනම ගත්තොත් සතිපට්ඨානයේ තියෙන පදනම හිතා වැදගත්. ඒ කියන්නේ මම මා දෙස බලලා මගේ ආත්මාර්ථය, මගේ ආවේගය, මම ආධ්‍යාත්මිකව පරිණාමය කිරීම වඩා ගුණාත්මක මිනිසෙකුට. කරුණාව නැති කෙනා කරුණාවට, තරහ යන කෙනා තරහ නැති කෙනා බවට. ආත්මාර්ථකාමී ජීවත් වෙන මිනිහා පරාර්ථකාමී මිනිසෙක් හැටියට. ඔතෙන්ට කියන්නේ මොකද්ද? භාවනාවදී උපයෝගී කරගන්න. මම හිතන්නේ ධර්ම ඉගැන්වීමත් එකක්. ධර්ම ඉගැන්වීමෙන් ඒක කරන්න පුළුවන්. ඒ වගේම මේ දැන් අපි සමාජය ගත්තම මිනිස්සුන්ගේ තියෙනවා මහා ජාගර ලක්ෂණ. මමයි පවුලයි නෝනයි කියලා හිතන. දැන් අපි දන්නවා එහෙම මගේ යාළුවොත් ඉන්නේ වගේ ලස්සන කතා කියපු. සමහර අය හිතනවා මේ මගේ ගෙදර මගේ බූදලේ මගේ පරම්පරාව මේක ඇතුලෙන් පිට මොකක්වත් වෙන්න බෑ කියලා හිතන පිරිසක් ඉන්නවනේ. එහෙම ඒක අඩුයද ප්‍රවණතාවයක් විතර මුද ඉන්නවා. ගෙට හිර වෙච්ච කටුවස්සේ හැංගිලා ඉන්න දැන් ඒ වගේ එකක් වෙනස් කරන්න මම හිතන්නේ බෞද්ධ පුරුෂාර්ථ බෞද්ධ ආචාර ධර්ම ඉස්කෝල අධ්‍යාපනයට අතුල් කරන්න. ඉස්කෝල අධ්‍යාපනයේ ඇතුලේ මේ භාවනාව කියන එක ප්‍රවණතාවයක් කරන්න. රංචුවක් විදියට ජීවත් වීමේ වැදගත්කම පිළිබඳව හැම ක්‍රියාවකදී බටහිර රටවල ලොකු තියෙනවා නේද අපි හඳුනන. බටහිර රටවල උත්සාහ කරනවා අපිට තිබිච්ච එකනේ. අපිට බටහිර රටවල කරනවට වඩා උඩට යන්න ඕන අපි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපේ සමාජ සිස්ටම් එක හදන්න ඕන රංචුවක් විදියට ජීවත් වෙන පැත්තට බර කළා. දැන් අපි ගන්නකො අනුරාධපුරේ ගොවියන්ගේ පැත්ත. අද තාමත් අපේ රට ගමක් වගේනේ. කොළඹ හැරුණම ගමක. මිනිස්සු ඔක්කොම ගොවිතැන් කරලා ඉවරලා වැවට ගිහලා නානවා. වැව කියන්නේ ඒගොල්ලගේ ස්විමින් pool එකනේ. දැන් හෝටලේ තියෙන ස්විමින් pool එක සල්ලි ගෙවන්න ඕන. මාර අමාරු වැඩක් නේ ඒකට අපිට සල්ලි සීමිත වෙලාවයි. ඒම අපිට ඒවට යන්න හයියකුද. හැබැයි තිසාවේවට පැනලා නාගන්න එක අපිට එහෙම ප්‍රශ්නයක් නෙවෙයිනේ. හරකත් නානවා, බල්ලත් නානවා, මමත් නානවා, ඔක්කොම ඉන්නවනේ. අපි දැකලා තියෙන හැන්දෑවට තවමත් ඔය මිනිස්සු ඔක්කොම වැවේනේ ඉන්නේ ගොවියෝ ටික. පොඩි ගමේ වැවට බහින ඔක්කොම ටික. හැමෝම වැවට බහින. ලිඳින් ඇදලා කවුරුත් වතුර නාන්නේ නැහැ නේ. මුළු ගවම නාන්නේ වැවේ. වතුර තියෙනවනම් වැවට ගියා. වතුර නැති කාලට මඩ වතුර හරිනා. එතකොට එතන තියෙනවා ජීවන ක්‍රමය. මොකද මිනිස්සු රංචු ගහනවා වැව ඇතුලේ. වතුර නානකොට රංචුවක් අපි වැඩ කරනකොට රංචුවක්. මගේ කුඹුර වගා කරනකොට අල්ලපු කුඹුරේ කට්ටිය මගේ කට්ටිය එකට එක්කහුව වෙනවා. එතකොට අපි බිස්නස් කරනකොට අපි එක්කහුව කරනවා. එතකොට ඒ වගේ සිස්ටම් එකක් ඇතුලෙන් තමයි අපිට පොදු බව කියන ගුණාකාරය හදන්න පුළුවන්. සමූපකාර ක්‍රමය ඒ වගේ බෞද්ධ ජීවන ප්‍රතිපදාවක්. බෞද්ධ පුරුෂාර්ථවල තියෙන පරාර්ථය හා මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වයට උචිත සමාජ සිස්ටම් එකක් අපි හදන්න ඕන. එක. දෙවැනි එක භාවනාවෙන් අපිට ඇති කරන මම දිහා බලලා ඇති කරන ඒ භාවනාවේ මා තුළ ඇති කරන ගුණාත්මක බව. මුළු රටම භාවනා කරන්න. ඊළඟට දැන් අපිට අපේ අර මම මුලින් කිව්වා වගේ දැන් අපි සරල උදාහරණයක් ගමු ලංකාවේ බෙර ගහන මිනිස්සු. දැන් කන්දුඩ රටේ දළදා මාලිගාවේ බෙර ගහනකොට තවමත් ඇඳුමක් අඳින්න දෙන්නේ නැහනේ. ඒ කියන්නේ බෙර ගහන මිනිසුන්ට නුවර යුගයේ ඇඳුම් අඳින්න දුන්නේ නැහැ. බෙර වායෝ කියලා කිව්වේ. හැබැයි ඇත්තටම ගත්තොත් මේ බෙර ගහන මිනිස්සුන්ගේ දැනුම පොඩි දැනුමක් නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලා චිත්‍ර ශිල්පියෝ. බලිතෝයිල් ඇඳීමේදී අතිවිශිෂ්ට චිත්‍ර ශිල්පියෝ. විහාර බෙතු සිතුවම් විශාල ප්‍රමාණයක් ඇඳලා තියෙන ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ චිත්‍ර කර්මාන්තයේ ප්‍රවීණයි. එතකොට සංගීතයේ කෙලපැමිණි. ඒගොල්ලෝගේ පරම්පරා සංගීතකාර. නලාපි විඳ පුළුවන්, බෙර ගහන්න පුළුවන්, තාල බාණ්ඩ පරිහරණය කරන්න පුළුවන්. නර්තනේ. හැබැයි මිනිස්සු දන්නේ නැහැ ඒ බෙර ගහන කුලයවත් දන්නේ නැහැ. ඒගොල්ලා පෙරහැරට බෙර ගැහුවා, පන්සලට බෙර ගැහුවා මිසක් තමන්ගේ රූට් එක තමන් ආව මුල කොතනද කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. ඇත්තටම මම දකින ලංකාවේ තාන්ත්‍රික බෞද්ධයන්ගේ සැඟවී ගිය පරම්පරාව තමයි ලංකාවේ නැකති කුලේ. ඒක මිනිස්සු දන්නේ නැහැ. ඒක පෘතුගීසියෝගෙන් පස්සේ අපිට නැති වෙලා ගියා. ඒ මිනිස්සු නිකන් දැන් බෙරකාරයෝ ටික නැත්නම් පල්ලෙහාට දාපු මිනිස්සු ටික. මේ තමයි අපේ ලංකාවේ තාන්ත්‍රික බෞද්ධ සම්ප්‍රදාය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බලන්න තොইলයක් ගත්ත තොইলේ තියෙන මොනවද බුදු ගුණ ගියේ. අපිට එළි වෙනකම් පිරිත් පොත කියන්න බෑ අපේ ස්වාමීන් වහන්සේලාට. තොইল කරන කණ්ඩායමකට කියන්නේ එළි වෙනකම් නටන්න කියලා. පොතක් බලන්න කවි ටික කියන්නේ. එළි වෙනකම් හැන්දෑවේ 6 ඉඳලා ඊට පස්සේ උදේ 6 වෙනකම් කවි කියන්නේ කිසිම පොතක් බලන්නේ නැතුව. පෞල් ජීවිත කාලා දරුවොත් එක්ක ජීවත් වෙන ගමන් අන්න ඒගොල්ලෝ අර නැටුවට තොইলේ කරාට ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලගේ ආධ්‍යාත්මික බේස් එක.
එතන තියෙන ජීවන ක්‍රමයක්. ඒ බෙරය ඇතුලේ තියෙන ජීවන ක්‍රමයක්. එතකොට මම කියන්නේ ඒක අතිරේක කතාව අපි වෙනම කතා කරන්න ඕන. අපි වැව සහ වැවාසිත ජීවන ක්‍රමයක්. ගොවිතැන හා ගොවිතැනාසිත ජීවන ක්‍රමයක්. එතකොට අපි හදන්න ඕන ජීවන ක්‍රමයක්. හැම මිනිහම භාවනාවක් කරන්න ඕන ජීවිතේ. හැම වැඩක්ම භාවනාවක් වගේ. සතිය ඇතුලේ හැම දෙයක්ම මම කතා කරන එකද? එතකොට ඔයා දැන් ටීවී එකේ ප්‍රසන්ට හැටියට ඉන්න එකද? එතකොට ඒක කරන්න නම් අපි මේ ඔක්කොම එකට සම්බන්ධ කරන්න ඕන. ශාරීරික ව්‍යායාමත් කායානුපස්සනාවක් කරන්න ඕන. ඒතර මම මගේ අදහස නම් ව්‍යායාම කිරීම නැත්නම් යෝගාභ්‍යාස, සංගීතය, භාවනාව, සැහැල්ලුභාවය, මෛත්‍රිය කියන ඒවා එක පැකේජ් එකක් විදියට එන්න ඕන නූතන යුගයේ. මගේ අදහස. හොඳයි. ඔබ වහන්සේගේ අදහස එහෙම වෙනකොට නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර මේ කියන පැකේජ් එක අද අපිට යොදා ගන්න පුළුවන් හොඳම ක්‍රමයද? එහෙම නැත්නම් ඔබේ අධ්‍යයනය තුළ මීට වඩා වෙනස් දැක්මක් තියනවද? වෙනස් අදහසක් තියනවද? පොතරංග දැන් අපි රත්න ස්වාමීන් වහන්සේ ඊටම වැදගත් දෙයක් දේශනා කළා. ඒක තමයි අර ටිබෙට් ජාතික ඉස්මහින්ද හාමුදුරුවෝ කවියකින් කියලා තිනා වගේ සමහර මිනිසුන්ගේ ආකල්පය අපි මේ කොච්චර බණ කිව්වත් මේ සමාජයේ සමහර මිනිසුන්ගේ ආකල්පය තමයි මේ සමාජයේ ජීවත් වුණත් මරුණත් තුන් මට මොකද? මාවත් මගේ අඹුවත් රැකුණොත් මදිද? ඉස්මහින්ද හාමුදුරුවෝ අහනවා මේවත් හිතන මිනිසුන් උසුලන වැළඳ ඊටත් අපෝ මිහිකත විලිබියේ නැද්ද? ඒක විදියට වැඩ කරද්දී මට හම්බෙච්ච සමහර මිනිස්සු හිතා ගන්නවත් බැරි තරම් අන්තිම ආත්මාර්ථකාමී අන්තිම තුච්ච අන්තිම මේ බෞද්ධ මේ සමාජයේ මේ පොඩි කලින් දැන් බනහනවනේ මිනිස්සුනේ ඉන්නවද කියලා හිතනවා මේ සමාජය තුළ මෙහෙම මිනිස්සු ඉන්න පුළුවන්ද කියලා හිතෙනවා. එච්චරම නරක අතිශය නරක මිනිස්සු මට හම්බෙලා තියෙනවා. එතකොට තරංග දැන් ඒ කොහොමද ඉතින් ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ දැන් මට එක නඩුවක මම කියන්නේ කතාව පොඩි කෙටියේ ඒ ගෙදර මිනිස්සුන්ට එහා ගෙදර වහලෙන් තමන්ගේ ඒගොල්ලෝ ගෙදර වහලෙන් එහා ගෙදර බිත්තියට වතුර වැටෙනවා. ඒ වතුර වැටෙනකොට ඒ වතුර වලින් බිත්තියේ තෙත මාත්තු වෙලා ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වෙන හින්දා එහා ගෙදර ඉන්නේ මහත්තයා මැරිච්ච නෝනා කෙනෙක්. එයා කියලා තියෙනවා අර ගෙදරට මට මේ බිත්තිය කපරාරු කරගන්න දෙන්න මම වැහි පිළි දාලා දෙන්න. මොකද කපරාරු කරන්න අර ඉදමට එන්න ඕන. මොකද එක නගහින්ද. ඒක කරන්න කිසිසේත් මිඩ දෙන්න. ඒක කරන්න මොන්නම හේතුවකට ඉඩ දෙන්නේ. ඒ වගේ ඒක දිග කතාවක් මට කියන්න පුළුවන්. ඉතාම ආත්මార్థකාමී, ඉතාම නපුරු මිනිස්සු මේ සමාජයේ. එතකොට මේ සමාජය වෙනස් කරන්න පුළුවන් කොහොමද? මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ බෝධිසත්ව චර්යාව කියන එක ප්‍රකට කිරීම. ඒ කියන්නේ මේ දැන් නිවන් දැකීම කියන්නේ මොකක්ද අරන්? නිවන් දැකීම කියලා කියන්නේ මේ අතහැරීමම නිවනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ. නිවන් දැකීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ මමංකාරයෙන් සිත නිදහස් කරගැනීම. උපාදානයන්ගෙන් සිත නිදහස් කරගැනීම. මේ ඊගෝ එකෙන් මේ මම මගේ ගෑණි මගේ දරුවෝ කියන ඒ තියෙන දැඩි ආත්මාර්ථකාමී සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන දැඩි ආත්මාර්ථකාමී හැඟීම නැති වෙනවා. සක්කාය දිට්ඨිය. ඔව් ඒ කියන්නේ අත්වාද උපාදානයේ අරටුව නැති වෙනවා. අත්වාද උපාදානය නැති වෙන්නේ නැහැ. හැබැයි ගහක බෙනයක් හැදනහම ගහ වැඩි කල් තියෙන්නේ නැහැ වගේ දැඩි ආත්මාර්ථකාමී හැඟීම නැති කර දාපු කෙනා මේ ඇති වෙන හැමදේම නැති වෙනවා කියලා ගැඹුරින් අවබෝධ කරගෙන දැඩි ආත්මාර්ථකාමී හැඟීම නැති කරගද්දාපු කෙනා ආත්ම භව සුගතිකාමී ආත්ම භව හතත් තුන නිවන් දකිනවා. ඉතින් අන්නේ මේ මමංකාරය නැති කරගන්න හොඳම දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ බෝධිසත්ව චර්යාව ප්‍රගුණ කිරීම. ඒක මිනිස්සු අතර ප්‍රචලිත කරන එක. මොකද මේ සමාජය වෙනුවෙන් අන්‍යයන් වෙනුවෙන් මේ අසරණ සත්තු වෙනුවෙන් ඇත්තම හදේවතේ කරුණා මෛත්‍රිය පෙරදරිව උනාස් කිව්වා වගේ බ්‍රහ්ම විහාර පෙරදරිව වැඩ කරගෙන යනවා නම් කවුරු හරි එයාගේ මමංකාරය දිය වෙලා යනවා. එයාට නිවන් දකින්න ලේසි. එතකොට ඒකම ඒ ක්‍රියාවලියම එයාගේ භාවනාවක් වෙනවා, ආධ්‍යාත්මික ගමනක් වෙනවා. එයාට මේ සංසාරයෙන් ගැලවෙන්න එක ලේසි. ඉතින් මේ සමාජය මේ දැන් අත්ුප්පනායක ධර්මපරයය කියලා දෙයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ තරම්. ඒ කියන්නේ මට උපමා කරලා බලන්න අනිත් කෙනාට. මේ සත්තු දිහා වුණත් මට උපමා කරලා බලන්න. මේ අපි ඉන්නේ මේ සංසාරයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම හරි හිතන්න පුළුවන්. මට උපමා කරගන්න අමාරු නේ. හරි. Taman දැන් බලන්න තරංග අපේ රටේ මිනිස්සු බලන්න පාරකට බහලා බලන්න කොච්චර හෝන් ගහනවද කියලා. බටහිර රටකට ගියොත් හෝන් එකක් ගහන්නේ මේ වැරද්දක් කරොත් තාම කලාතුරකින් තමයි හෝන් එකක් වදී. හෝන් එකක් වදීමත් ලොකු වැරද්දක් විදිහට තමයි සලකන්නේ. ප්‍රදේශ සංසලකන.
එතකොට දැන් බටහිර රටකින් මිනිස්සෙක් ලංකාවට ආවම ඒ මිනිස්සුන්ට හිතෙන්නේ මේ රටේ ඉන්නේ මහා සක්කිලි රැලක් නේ කියලා හිතෙන්නේ. ඒ හෝන් ගහන හෝන් ගැහිල්ලට. ඊට වැඩිය හිතෙනවා ඉන්දියාව වගේ රටකට ගියාම. මේට වැඩිය හොඳම දරුණු. හොඳම දරුණු. එතකොට මේ හෝන් එකෙන් නෙලවන්න. එතකොට අනිත් මිනිහට වෙන පීඩාව කිසිම සමහර බස් වල එළවන අය ඉන්න උඩපළගත් වට්ටක්කා දුම්පළගත් වට්ටක්කා කියලා මේ රබම්පද වාදනය කරනවා. අනිත් එක දැන් අපි මුළු රටේම ඒකාත්මික බවක් ඇති කරන්න මං හිතන්නේ අපේ සීළු ස්වාමින් වහන්සේලා උදේ 5ට හරි 6ට හරි විනාඩි 5ක විතර ගොඩාක් ගෝසාකාරී නොවන විදියට පන්සල් ඔක්කොම 5ට ඇහැරිලා පිරිතක් දාන්න නම් ඒක හොඳයි. දානව නම් නෙමෙයි කියනවා. පොඩි හාමුදුරු කෙනෙක් උදේ 5ට විනාඩි 5කට මුළු ලංකාවම එකම මොහොතක. ඒක විනාඩි 5ක් කියන්නේ පොඩි වෙලාවක්. ඒක එච්චර ලොකු වෙලාවක් නෙවෙයි. නමුත් ඒක එළියට ඇහෙන්න ගොඩාක් එළියට ඈතට ඇහෙන්න නෙමෙයි. නිදා ගන්න මිනිහට බාධා නොවන විදියට සමහර අයට නිදා ගන්න උදේනේ දැන්. කරදරයක් අනුන්ට කරදරයක් නොවන විදියට එහෙම කරනවා. මමත් හිතන්නේ නැහැ මේ මගේ අදහසත් අනුන්ට හිංසාවක් වෙන විදිහට පිරිත් දාන්න හොඳ නැහැ. දාන්න කොහොමවත් පිරිත් දාන්න හොඳ නැහැ. සජ්ජායනා කරන්න ඕනේ. මේ අපි අවසන් විනාඩි කිහිපය රැඳිලා ඉන්නේ. ඒ නිසා මම කැමතියි අපේ දිල්ෂාන් ජේෂ්ඨ කතිකාචාර්යතුමාට අවධානය යොමු කරන්න මේ කියපු සියලු කාරණා එකතු කරලා අවසානයේ සම්පින්නක විදිහට ඔබතුමාගෙන් යමක් මම බලාපොරොත්තු වෙනවා. ඇතරම අපි සාකච්ඡා කළ යුතු විවාදාපන්න කාරණා ගොඩක් තියෙනවා. අපිට මේවා ඉදිරියටත් තියාගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. එතකොට මේ වැදගත් කාරණා කිහිපයකට මම සම්බන්ධ වෙන්න කැමතියි. ඇත්තටම මේ දැන් හාමුදුරුවෝ කිව්වා අපිට පුළුවන් නම් බෞද්ධ ආර්ථිකය සමාජය කිසිම දෙයක් අතහරින්න නැතුව මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව ඊළඟට ආධ්‍යාත්මික ගමනක් තියෙනවා නම් ඒකත් ඒ හැම දෙයක්ම පැකේජයක් විදිහට අරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා. හාමුදුරුවෝ මේ අදට ගැලපෙන භාෂාවෙන් ඒ කියපු කාරණාව වඩාත් වටිනවා. ඇත්ත තමයි ඒක. අපි කිසිම දෙයකට අන්තවාදී වෙන්න ඕනේ නැහැ. අපි වෙලා තියෙන්නේ එක පැත්තක් අරගෙන ඒ ඔස්සේම ඉස්සරහට යනවා. අනිත් පැත්තේ සියලුම දේම අත්හරිනවා. නමුත් දහම එහෙම නෙමෙයි. දහම කියන්නේ හැම පැත්තක්ම ආවරණය වෙන්න ඕනේ. ජීවිතයේ මෙලොව ගත්තාම අධ්‍යාපනයේද දේශපාලනයේද ආර්ථිකයේද හැම පැත්තමත්. ඊළඟට ආධ්‍යාත්මික ජීවිතයේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව හැමදේමත් අපි තුල වර්ධනය වෙන්න ඕනේ. ඒකට මේ කාලේ මම සීලය වර්ධනය කරගෙන තව කාලයක සමාධිය වර්ධනය කරගන්නවා කියලා එකක් නැහැ. අපි මේ සියලුම දේවල් අපි තුල වර්ධනය කරගන්න ඕනේ. ඒක එකක්. ඒක හොඳ පැත්තක්. ඒක ධර්මයේ සම්බන්ධයෙන් හොඳ නැමියාවක්. අපි තුල එහෙම ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වෙත් අපිට ධර්මයේ හැදෑරීමකින් විතරක් අපේ ගමන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කිව්වේ ඒක තමයි. එතකොට අපි එක් අතකින් ධර්මයේ අසන්න ඕනේ. ඒ ධර්මයේ අපි දරන්න ඕනේ. නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ අනුව හැසිරෙන්නත් ඕනේ. අපි වෙලා තියෙන්නේ ධර්මයේ අහනවා, ධර්මයේ හදාරනවා, වැඩේ වෙලා තින්නේ හැසිරෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ කාලේ තමයි මේ ඒකට කාලේ. අපේ හාමුදුරුවෝ කියපු කාරණා නිවැරදි. එතකොට ධර්මයේ අහලා ධර්මයේ හදාරලා එතනින් එහාට නොනැවති කොහෙත් අපිට ඒක කරන්න පුළුවන් මං හිතන්නේ ඒක බාධාවක් වෙයි කියලා. ඉස්කෝලෙත් එහෙමයි. අපිට වෘත්තීය ගමනකත් ඒක බුදු සමයේ වෙනම හදාරනවා කියලා පුද පූජාවකට විතරක් සීමා කරන්න ඕනේ නැහැ. එතකොට හදාරීමකදී අපිට පුළුවන් පාරේ යනකොටත් මේ බුදු සමය කියන එක එහෙම තනියෙන් වියුක්ත කරලා පූජාවකට හරි කිසියම් ආකාරයක සිද්ධියකට හරි ගොනු කරලා ගන්න එක හරි වැරදි. එතකොට අපි වෙලා තියෙන්නේ අර ධර්මයේ හැදෑරීමත් ධර්ම අධ්‍යයනයත් එක පැත්තකින් තියලා ධර්ම ප්‍රතිපදාව කියන එක අපි වෙන පැත්තකින් තියලා තිනවා. නමුත් බුදුහාමුදුරන්ගේ පණිවිඩය එක නෙමෙයි. බුද්ධානුශාසනය එක නෙමෙයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ සුනාත ධාරේත චරාත ධම්මේ කියන ප්‍රතිපදාවම තමයි බුදු සමය කියලා කියන්නේ. ඒක එකක්. අනිත් එක තමයි බුදුහාමුදුරුවෝ වඩාත් වැදගත් කාරණාවක් අපි මේ කාලේ අපි හැමෝම අවබෝධයට ගන්නවා නම් හොඳයි. ඒ තමයි බුදුහාමුදුරුවෝ නානා තිත්‍ය සූත්‍රයේ අවධාරණය කරන කාරණාවක්. ඇතරම් මේක බුදුහාමුදුරුවෝ අවධාරණය කළාට වෙනත් සම්ප්‍රදායවලත් ශාස්ත්‍රවරු අවධාරණය කළා තිනවා. ඒ තමයි අන්ධයා සහ ඇතාගේ උපමාව. අපි කවුරුත් ඒක දන්නවා. අපි ಜಾති අන්ධයන් එහෙම නැත්නම් උපතින්ම අන්ධයන් පිරිසක් ඇතෙක්ව ස්පර්ශ කරලා ඇතා ගැන යම් විවරණයක් කරන්න කිව්වොත් එහෙම ඕන් කියන්නේ ඕන් ස්පර්ශ කරපු කොටස විතරයි. එතකොට ඕන්නේ ස්පර්ශ කොටස කරපු කොටස පමණක් සත්‍යයයි අරගෙන අනිත් ඒවා හිස්ය නැත්නම් බොරුවේ කියලා
මයිහං සත්‍යං තුහියං මුසාති. මගේ දේ පමණක් සත්‍යය අනිත්වා හිස්ය කියලා අත්හරිනවා. ඒක නෙමෙයි. ඒව ප්‍රත්‍යේක සත්‍ය. වැරදිත් නැහැ. නමුත් මුළුමනින්ම හරිත් නැහැ. එතකොට වෙන්නේ තමන්ගේ දේ පමණක් සත්‍යය කියලා ගත්ත ගමන් තමන් අන්තගාමී වෙනවා. එහෙම නෙමෙයි. වෙන්න ඕනේ අපි අතින් ගිලිහිච්ච කොටස් අරගෙන අපි ගත්ත අත්දැකීම් පදනම් කරගෙන අපේ ගමන අපේ ජීවන දැක්ම ගොඩනගා ගන්න එක. ඒක තමයි බෞද්ධ ජීවන ප්‍රතිපදාව කියලා කියන්නේ. හරි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ හඳුන්නේ අපිට තියෙන වෙලාව දැන් අවසන් වේගන යන්නේ. අන්තිම විනාඩි කිහිපෙන්නේ ඔබ වහන්සේගෙන් අවසන් කරන එක තමයි මගේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ මේ සාකච්ඡාව. ඔබ වහන්සේ දේශනා කරපු විදිහට මෙතුමන්ලත් පැහැදිලි කරපු විදිහට මුළු රටම විනාඩි 5ක්වත් පිරිත් සජ්ජායනා කරන්න. මුළු රටම භාවනා කරන්න. ධර්මයේ හැසිරෙන්න. අන්ධයෝ විදිහට නැතුව සිහි කල්පනාව තියෙන ඇස්පේන මොලේ හරියට වැඩ කරන මිනිස්සු විදියට වැඩ කරන්න. අපි එක කරුණක් හරි මේ සාකච්ඡාවෙන් ගන්නව නම් එතනයි වටින්නේ. ඒ කරුණ ගන්න අවසන් වශයෙන් යම් සම්පිඩනකුත් එක්ක වැඩසටහන නිමා කරනවා. හරි වටනවා අපි අහනවා. මම හිතන්නේ අපි බෞද්ධ ජීවන ක්‍රමයක් හදන්න සිස්ටම් එක. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එකට අපට චින්තනයක් ලැබෙනවා. ඒ චින්තනය තමයි බෞද්ධ චින්තනය හදාරන ඕනම කෙනෙක් මෙන්න මෙහෙම ආකල්පයක් කරනවා. මට තේරෙන විදිහ මම හදාරපු විදිහ මම හිතන්නේ දිල්ෂානුත් එකට එකඟ වේ. මම හිතන්නේ අලිකුත් එකඟ වේ කියලා. පරිසරයට ආදරය කරන කෙනෙක්. මිනිසුන්ට ආදරය කරන කෙනෙක්. සතා සිව්පාවන්ට ආදරය කරන කෙනෙක්. බෙදා හදා ගන්න සූදානම් මනසක්. එහෙම මනසක්ද අපේ ජාතියට තියෙන්නේ. අපේ දේශපාලකයෝ එතන ඉන්නවා. අපේ රාජ්‍ය පරිපාලනය අයිනද මම ආශ්‍රය කරපු දේශපාලකයෝ රාජ්‍ය පරිපාලනය ගත්තොත් මිනිස්සු ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. හිත පපුවන. ගන්න තීන්දුවලදී තමන්ගේ ලාභය ගැන හිතන්නේ. ඉතින් රටේ අනිත් කෝටි සංඛ්‍යාත ජනතාවකට බලපෑම් කරන්න පුළුවන් පිරිස ඉන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ලක්ෂයක් විතර. ඒ ලක්ෂයම මම දකින අන්තිම දුර්වල පිරිසක්. ඉතින් ඒගොල්ලගේ ආකල්ප වෙනස් වීම සඳහා ආධ්‍යාත්මික ව්‍යාපාරයක් අවශ්‍යයි. ආධ්‍යාත්මික ආමන්ත්‍රණයක් අවශ්‍යයි. මම කවුද? මම දිහා බලන්නේ කොහොමද? මම කියන්නේ සෝබා ධර්මයේ කොටසක්. ඒක නිකන් වචනෙන් කියන්න බෑ. මේ අපි භාවනාවක් කරනකොට දැන් අපි සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් අපි භාවනාවේ ගැඹුරටම ගියොත් අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. මම හිතනවා මේ බෞද්ධ චින්තනයේ ආධ්‍යාත්ම චින්තනයේ සාරය අපි ගත්තොත් මම හිතනවා මම අවට පරිසරයක් තියෙනවා මට පරිසරේ පේනවා මම මේ පරිසරයේ කොටසක මේකේ මං අයිතිකාරයා මම මේ මගේ ගෙදර මේ මගේ ඉඩම මේ මගේ සීමාව මම කඩලා කෑල්ලක් ගන්න. හැබැයි අපි ධර්මයේ අභ්‍යාස කරොත් අපට දැනෙනවා ගහකොල්ල ඉරහඳ හුළඟ වැස්ස මේ මගේ ජීවිතයමයි කියලා. එහෙම හිතන චින්තනයක් තමයි සතිපට්ඨානේ තියෙන්නේ. මම හිතන්නේ දැන් අන්නේ සතිපට්ඨාන චින්තනයේ සතිය පදනම් කරගත්තේ විඥාණය කොහොමද ජාතියේ පොදු ප්‍රවණතාවයක් කරන්නේ. අපේ රටේ භාවනා මධ්‍යස්ථාන තිබුණත් භාවනා ගුරු හිටියත් 365 දවස් කිව්වත් ඒක නෑ. දැන් අපි ගත්තොත් මම කාගෙන් හරි අහනවා සතිය අභ්‍යාස කරනවාද? විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ඇහුවොත්, හාමුදුරුවරුන්ගෙන් ඇහුවොත්, බෞද්ධ උගතුන්ගෙන් ඇහුවොත් කිසි කෙනෙක් සතිය අභ්‍යාස කරන්නේ නැහැ. දැන් මේ අපේ දිල්ෂාන් කිව්වා මොකද්ද? ධාරණය කිරීම වුණා නෙමෙයි භාවිතාව. සතිය අභ්‍යාස කිරීම. මම දකින්නේ බෞද්ධ ආධ්‍යාත්මික චින්තනයේ කරුණු දෙකයි අපි ගන්න තියෙන්නේ. සතිය අභ්‍යාස කිරීම, මෛත්‍රී අභ්‍යාස කිරීම. මෛත්‍රී අභ්‍යාස කරනවා කියන්නේ මේ සියලු සත්වය සූපත් වේ කියලා බෝධිය ළඟ කියන එක නෙමෙයි ඒක. ඒක ඇවිල්ලා මුළු ජීවිතයේ ඇතුළේ අභ්‍යාසයක්. ගුරුවරයෙක් නම් ගුරුවරයා හැටියට, පොලිසිය නම් පොලිස් නිලධාරියෙක් හැටියට, ගුරුවරයෙක් කියන්නේ භික්ෂුවක් නම් භික්ෂුවක් හැටියට. මම මගේ වපසරිය මම ඉන්න සීමාවේ මම ආදරණීය පුජ්‍යලයේද? අනේ හරි කරුණාවන්ත මිනිස්සෙක්. ප්‍රේමණීය මිනිස්සෙක්. කියන ඒ අභිදානය අපට ගන්න පුළුවන්ද? කොන්දේස් විරහිතව ආදරය කිරීම කරුණාව දැක්වීම කියන කාරණාව ඒක මේ තරංග එක ගොඩන ගන්න ඕන එක. මම කියන්නේ අපේ රටේ විහෙර විහාර චෛත්‍ය අහස්මාලිගා තොරන් මහා පෙරහැරවල් මහා උත්සව තිබුණට අපේ මේ ආදරය කියන මේ ආධ්‍යාත්මික චින්තනය මෛත්‍රිය පදනම් වූ විඥානය අපි තුල ගොඩ නැගිලා නැහැ. ඒක හන්ද අපිට පොදු දෙය ගැන හැඟීමක් නැහැ. මං කියන්නේ මෙන්න මේක ගොඩනගන්නේ කොහොමද අපි? ඒකට තියෙන පාඨමාලා මොකක්ද?
මම අහන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ එහෙම මෛත්‍රී ගුණගන්න පාඨමාලාවක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට තියෙනවද පාඨමාලාවක් ශිෂ්‍යයා තුල ගුණගන්න? සතිය ගුණගන්න පාඨමාලාවක් තියෙනවා. ඒ නිසා අපේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න මෙන්න මේ දෙක බේස් කරගෙන. අනිත් ඒවා ඔක්කොම අපිට කතා කරන්න පුළුවන්. සංගීතය තුලින් මෛත්‍රිය ඇති කරන්නේ කොහොමද? දේශපාලනය තුලින් මම හිතන්නේ රටේ ආධ්‍යාත්මය පදනම් කරගත්ත ලක්ෂයක් අපිට හදන්න පුළුවන් නම් ඒක බලවේගයක් වුණොත් ඒකට කෝටියකට බලපාන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි අපේ සාකච්ඡාව යාත්‍රා තුලින් සියත වැඩසටහන ගැන මම මට අලුතෙන් කිව්ව මේකට එන්න කියලා. ඉතින් මම හිතනවා අර්ථාන්විත අපි මේක දේශපාලනේ කතා කරලා අපි යොදා ගන්න නැතුව අපේ කැළඹීමක් සහිතව බුද්ධි කලම්බනයක් එක්ක අපි හොඳ සංවාදයකට විවෘත වෙන්න ඕනේ. අපි ගයන් මේ කවුද තරංග අපි මම හිතන්නේ මිනිස්සුන්ටත් අපි මේකට අවස්ථාවක් දෙන්න ඕන ඒගොල්ලගේ ඔව් අදහස් උදහස් ඉදිරිපත් කරන්න ලියන්න කියන්නේ ඉඩකඩක් අපි වෙන් කරගමු. ඒ වුණොත් අපි අපේ ලිපිණයට ඔබට ලියන්න පුළුවන් මේ කියන කාරණා පිළිබඳව කතා බහ කරන්නට නිෂ්පාදක යාත්‍රා සියත ටීවී හුණුපිටිය වැවපාර කොළඹ 2 අපේ ලිපිණය අපේ නිෂ්පාදක කණ්ඩායම මේ තිරේ සටහන් කරා මේ ලිපිය එවිය යුතු ලිපිණය වෙබ් අඩවිය සම්බන්ධයෙන් අපි හඳුන්වන්නේ වැඩසටහන අතරතුර අපේ නිෂ්පාදක කණ්ඩායම ප්‍රචාරය කරાવી විශේෂයෙන්ම ඔබට ඒ සඳහා ඉඩකඩක් වෙන්න වේවි. මම තරංග අපි ඉල්ලමු ඒගොල්ලගෙන් මේ මගේ මේ ඊමේල් එක හරි ලේසි. එහෙමයි. මේ කියන්නේ samanalakanda@yahoo.com. samanalakanda@yahoo.com. කොහොම ඒ අකුරු තියෙන්නේ? samanalakanda@yahoo.com. එහෙමනම් ඒ ඊමේල් ලිපිණයට ඔබේ අදහස් යොමු කරන්නත් ඉඩකඩ තියෙනවා. අද නවීන තාක්ෂණත් එක්ක කටයුතු කරනකොට අර සඳහන් කරපු ලිපිණය හරහා අපිට ලියන්නත් ඉඩකඩක් තියෙනවා. ඉදිරියේදී මේ දේවල් අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡාව ඔබටත් විවෘතයි. අපි මේ COVID-19 තත්ත්වයක් එක්ක තමයි අපි හඳුන්වන්නේ අපි පටගත කිරීම වලට මේ යොමු වෙලා ඉන්නේ. ඉදිරියේදී අපේ වැඩසටහන් සජීවීව ඔබත් එක්ක අපි බෙදා හදා ගන්නකොට ඉඩකඩක් ලැබෙවි. සජීවීව දුරකථනුත් අපේ හිතතුන්ට අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න කතා බහ කරන්න. ඉතින් අද දවසේ ඊටමත් වටිනා කාරණා බොහොමයක් කතා කරා. සමහර විට එකම ධාරාවක අද වැඩසටහන ගියේ නැහැ කියන තත්ත්වයක් ඔබටත් දැනෙන්නේ නැති. හැබැයි මේ බුද්ධි කලම්බණයට හොඳම ඉඩකඩක් ලැබුණයි කියලා මාත් විශ්වාස කරනවා. මොකද ඔබට හිතන්න විවිධ පැතිකඩයන් තිබුණා. ශ්‍රේෂ්ඨ 3ක නියෝජනයන් අද දවසේ වැඩසටහන තුල අපිට දකින්න ලැබුණා. මේ සියල්ලත් එක්ක වෙනස් මගකින් ඔබට අද දවසේ මේ උණ සමීප බව ඉදිරියට අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් වෙනස් විදිහකට ඔබටත් අපිත් සමග සහ සම්බන්ධ ඉඩකඩක් ලබා දෙමින් අපි ඊටමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා රාජකීය සදහම් සෙවණෙහි සෙවණවාසී ආතුරුලේ රතන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීම වහන්සේට බොහොම පිං අපි හඳුන් මේ වටිනා දේවල් අපිත් එක්ක සාකච්ඡා කරමින් කතා බහ කරමින් අපේ සිත් තුලත් වෙනස් හැඟීම් බොහොමයක් ඇති කරන්නට උද්දීපනය කරන්නට ටිකක් වෙනස් විදිහකට හිතන්නට ඔබ වහන්සේ හොඳ පාරක් අපිට කපලා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒ සමගම මේ සියල්ලත් එක්ක නීති ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට අපි ඊළඟ මුණ ගැහිමේදී අපි කතා කරමු නීතිඥයෙක් කොහොමද ධර්මයත් එක්ක මේ තරම් සහසම්බන්ධ වෙලා කටයුතු කරන්න කියන කාරණා හැමත් ඒත් එක්කම සමාජයට වටින බොහෝ දේවල් තිලන කරන අපිත් එක්ක ඉදිරියට අත්වල බැඳගනි නීතිඥ යලිත් විජේ සුරේන්ද්‍ර බොහොම ස්තුතියි දවසේ සහභාගී වුණාට ආයුබෝවන්. ඒ සමගම රුහුණු විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිල්ෂාන් මනෝජ් රාජපක්ෂ දවසේ සහභාගී වුණේ. බොහොම ස්තුතියි. ආය දවසක මුණ ගැහිලා අපි කතා බහ කරමු. ආයුබෝවන්. එසේනම් අවසරයි අපේ හැමෝටම අපි සමුගන්න සූදානම් වෙනවා. ඔබෙන් අපි සමුගෙන යන්නේ ලබන සොන්දාවේ යාත්‍රා සමග තවත් ඔබට වටින බොහෝ දේවල් එක්ක මුණ ගැහිමේ බලාපොරොත්තුව හිතේ තියාගෙන හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආයි අපි මුණ ගැහෙමු. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.